හරි හැමදෙනාටම තෙරුවන් සරණයි සුබ දවසක් වේවා. ඔයාලා හැමෝටම අපි ඔයාලත් එක්ක හම්බ වෙන තුන්වෙනි දවස අද දවස. දවස් දෙකක් අපි හමු වෙලා අවසానයි. ගිය සතියට වඩා ගොඩක් නිදහස් මනසකින් මම ඔයාලත් එක්ක අද සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා මම ඔයාලත් එක්ක වැඩි වෙලාවක් කතා කරන්න බලාපොරොත්තු වෙනා වගේම වෙනදාට වඩා හොඳට මේ පාඩම රෙකෝඩ් කරන්න 100% උත්සාහ කරනවා. Zoom record එකෙන් මිදිලා PC එකට මේක රෙකෝඩ් කරා හෙට දවල් 12ට කලින් ඔයාලට රෙකෝඩ් එක අහන්න පුළුවන් වෙන මම සලස්සනවා. ඉතින් ටියට පොඩ්ඩක් දා ගන්න දෙයක් ටිකක් පෙන්වන්න පටන් ගන්න කලින් මෙන්න මේ ටික තමයි පුතේ අපේ සම්පූර්ණ සිලබස් එක. පැහැදිලිද? මේ ටික තමයි අපේ සම්පූර්ණ සිලබස් එක. මම ඔයාලත් එක්ක කතා කරන සිලබස් එක තමයි මේ PDF ටික. ගණන් කරලා බලන්න PDF කියා තියෙන 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි ධම්මපදයයි 13යි. පැහැදිලිද? ඔයාලා දන්නවා මම නිබන්ධන නිවසට ලැබීමේ ක්‍රමයක් සොයන් අධ්‍යයන නිබන්ධන කට්ටල නිවසට ලබා දීමේ ක්‍රමයක් කරනවා පන්ති වලට එන්න බැරි වැඩිහිටි ශිෂ්‍යයන්ට. එතන මෙන්න මේ ටික තමයි යවන්නේ. මේකට තව එකතු වෙන්න ඕන අඩුපාඩුවක් MCQ book එක. ඒක මම මෙතනට එකතු කරලා නැහැ. එතන මේ PDF ටික ඔක්කොම ඔයාලට උගන්වනවා. හරිද? කිසිම ගැටලුවක් නැතුව මේ ටික සාකච්ඡා කරනවා. යමෙක් මේ ටික අඩුම තරමේ මෙන්න මේ 6 වගේ වෙනකන්වත් කවර් කරගත්තොත් ගේමක් නැතුව පාස් වෙන්න පුළුවන් කියලා කියන්නේ අන්නේ තැනටපත් වෙනවා. නිසා ඔයාලගේ සහයෝගය ගොඩක් මට අවශ්‍යයි. මගේ සහයෝගයත් ඔයාලට අවශ්‍යයි. හොඳට වැඩ ටික කරන්න සූදානම් වෙමු. මේ හැම එකම තියෙන පාඩම් එක. පේනවා ඇති මේක මේව පාඩම්. මේ තියෙන අනුමාන ප්‍රශ්නාකෘති මේ තියෙන ප්‍රශ්න පෘථග්ජන හා ආර්ය ශ්‍රාවක දෙපක්ෂය අතර සමාන අසමානකම් දක්වන්න. මේ වගේ ඒවා අපි සාකච්ඡා කරනවා බය වෙන්න එපා. ඊට පස්සේ මේ භික්ෂු සංඝ ශ්‍රාවක සංඝ අතර වෙනස. ඉතින් ඔන්න වගේ පාඩම් එකක තමයි සම්පූර්ණ මෙතන තියෙන්නේ. ගොඩාක් වටිනා කියන නිබන්ධන සෙට් එකක්. ඉතින් මම හිතන්නේ ගොඩක් ගුරුවරු හොඳට උගන්වනවා. ඒ අතර මමත් ඔයාලට දෙන්න පුළුවන් උපරිම සහයෝගය හැම මොහොතකම දෙනවා. ඉතින් වැඩිහිටි ශිෂ්‍යයෝ ගොඩක් ඉන්නවා මේකේ. වයසින් වැඩි අය. ඒකට එයාලට කිසිම බාධාවක් නැතුව මගේ වෙන ඕනෑම අඩුපාඩුවක් පෙන්වන්න පුළුවන්. හාමුදුරනේ මෙන්න මේ ටික කතා කළේ නෑ. මේ ටික සාකච්ඡා කළේ නෑ. වහන්සේගේ අතින් මේ ටික මිසින් වුණා කියලා ඕන තැනක් ඔයාලට පෙන්වීමේ පූර්ණ නිදහස තියෙනවා මගේ පන්තිය තුළ. ඒ නිසා කවුරුත් රාමුගත වෙලා හිර වෙලා ඉගෙන ගන්න එපා ක්ලාස් එකේ. ඕනම දෙයක් ඕනම වෙලාවක සාකච්ඡා කරන්න. ක්ලාස් එක වෙලාවේ කතා කරන්න ලැජ්ජයි නම් ඒක අවසන් වුණාට පස්සේ කියන්න මේ ටික හාමුදුරනේ කතා වුණා නම් අපිට හොඳයි. මේ පාඩම් එක ගැන අවබෝධය මදි කියලා පෞද්ගලිකව කතා කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි ඔයාලා මට මුදලක් ගෙවලා තියෙන්නේ. ඒකට උපරිම සාධාරණය කරන්න මම කැමතියි. ඔයාලා ඒ නිසා ඒක උනන්දුවෙන් ඇත්තටම වැඩ ටික කරගන්න. ඕන වෙන ඕනම ගැටලුවකදී මේ තොරතුරු කතා වුණේ මේ අඩුපාඩු හාමුදුරු මෙහෙම කරනකොට මේ ටික කළේ නෑ. අපි මේක නැතුව කොහොමද එක්සෑම් ලියන්නේ? මේ ටික අපි කොහෙන්ද අල්ලගන්නේ කියලා ඕනම කෙනෙකුට ඕනෑම වෙලාවක අහන්න සම්පූර්ණ මගේ පන්තිය තුල නිදහස තියෙන පුතේ. ඒ නිසා ඒකට වයස් ભેදයක්, ලැජ්ජාව එහෙම කිසි ભેදයක් ඇති කරගන්න එපා. ඔයාලා ඕනම දෙයක් anytime මගෙන් අහන්න. කතා කරන්න අය දන්නවා. ගොළුෝ වගේ මම දෙන පන්තියේ වැඩ ටික විතරක් කරගෙන ගොඩ යන්න බලාගෙන ඉන්න එපා. අහන්න, අභ්‍යාස කරලා එවන්න, පේපර් කරලා එවන්න, ප්‍රශ්න සාකච්ඡා කරන්න. මේවට තොරතුරු මොනවද? මේක මෙහෙම එනවද? වෙන පොතක තියෙන මේක මෙහෙමද? අනිත් පොත්වලත් ඔක කොහොමද තියෙන්නේ? ඒ වගේ ඔයාලා නිතර සාකච්ඡා කරලා තොරතුරු මාත් එක්ක හොමාරු කරගන්න. ඉතින් ඔයාලා දන්නවා අද කට් ඔෆ් මාක් ආවා ගිය අවුරුද්දේ. මම නොමිලේ පන්ති කළා ටෙලිග්‍රෑම් එකකින්. ඒකින් ඉගෙන ගත්ත ගොඩක් දරුවෝ අසමත් කියන්නේ කැම්පස් පළවෙනි වටේ තේරෙන්නේ නැතුව ගොඩක් කනගාටුවෙන් හිටියේ. මගේ මම හිතා ශාලු නම් දැක්කා. මම ඉතින් ළමින්ට අනාවැකි කියන කෙනෙක්. හරිද? මම ඔයාලගේ උත්තර බලද්දී මම කියනවානේ දැන් ඔන්න අද තුන්වෙනි සතිය ලබන සති වෙද්දී ඔයාලා හැමෝම උසස් පෙළ ගන්න මොන වගේ ප්‍රතිඵලයක්ද කියලා අනාවැකිය මම කියනවා. ඉතින් ඒ වගේ අනාවැකියක් අදත් මම කියපු එකක් ඔන්න තහවුරු වෙලා මම Facebook එකේ මම කියන්නේ. පොරක් නෙමෙයි ආස්ස මම ඇත්තටම එකතු කළේ මම සඳුනේ. ළමෙක් දුරපාත ගියා කැමති උන්නේ කැම්පස් එකක දුරහයකට යන්න. රජ රටේ ආවොත් එහෙම යන්නේ නැහැ කියන මතයක හිටියේ. එයාගේ ඉසෙක්කෝ එක වෙලා තිබුණේ 1.475. 1.475 පළවෙනි වටෙන් කැම්පස් අහුනේ නැහැ. හරිද?
පළවෙනි වටෙන් කැම්පස් ආවුනේ නැහැ නිසා එයා ගොඩක් කනගාටුයි. ඉතින් හැබැයි මම දැනගෙන හිටියා මේ සෙට් කෝ එකත් එක්ක මෙයාට බෝට්ටු වටයකින් අනිවාර්යෙන් කැම්පස් එකට අහු වෙනවා කියලා. මොකද පුතේ යම්කිසි කෙනෙක්ගේ උසස් පෙළ ප්‍රතිඵලයේ සෙට් කෝ එක 1.35ට වඩා වැඩි නම් ලංකාවේ තියෙන කුමන හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට එයා අහු වෙනවා. ඉතින් එයාගේ 1.4යි ගාණක් තිබුණා. කිව්වා වගේම අද මෙසේජ් එකක් දාලා තිබුණා මේ රුහුණු කැම්පස් එකට එයා තේරිලා. ඒ නිසා මම ඔයාලගේ අනාවැකි කියන වරදින්නේ නැහැ මම කියලා තිබුණා. අහුන්නේ නැත්තම් කන කපා ගන්නවා. මට ඒ තරම් ෂුවර්ම හින්දා තමයි කිව්වේ. ඔයාලා අභ්‍යාස කරනකොට ඔයාලා අභ්‍යාස කරලා පෙන්නන විදිහෙන් මම කියලා ඉවරයි. ඔයාලා එක්සෑම් පාස් වෙනවද ෆේල් වෙනවද Sද Cද Bද එන්න කියලා මට දැන් කියන්න පුළුවන්. නිසා මේ තුන්වෙනි සතිය ලබන සතියේ ඔයාලා අභ්‍යාස කරලා පෙන්නද්දී මම කියන්නම් ඔයාලා විභාගේ පාස් වෙනවද නැද්ද? තමන්ට නියමිත ප්‍රතිඵලය මොකක්ද කියලා අනිවාර්යයෙන්ම කියන. තියානාකියත් අහන්න සූදානම් වෙලා ඉන්න. අද දවසේ අපි සම්පූර්ණ නැතුව කතාවට එකතු වෙමු. මගේ යන පැටර්න් එක තමයි මම දිගටම කරගෙන යන්නේ. අදත් ඒ විදිහටම තමයි අභ්‍යාසත් කරන්න පාඩමත් ඉගෙන ගන්නත් එක්ක ලැහැත් වෙලා ඉමු. මෙතෙක් අපි ආගමන ගැන කෙටි මතක් කිරීමක් කළොත් අපේ ಭಾರತೀಯ සමාජයේ පසුබිම ගැන කතා කළා. ඒ තුල ಭಾರತೀಯ කාන්තාව ගැන කතා කළා. ප්‍රාග් වෛදික යුගයේ බ්‍රාහ්මණ යුගයේ සහ බෞද්ධ යුගයේ. දැන් ඔළුවට පටපට ගාලා එන්න ඕන. ප්‍රාග් වෛදික යුගය කියලා කියන්නේ පූර්ණ කාන්තා නිදහසක් බහුදේවාදී සමාජයක් තිබුණේ. බ්‍රාහ්මණ යුගයේ කුවට පස්සේ ඒකදේවාදී සමාජයක් කාන්තා නිදහස් තිබුණේ නැහැ. මහා බ්‍රහ්ම සංකල්පය මුල් කොටගත් එක. ඊට පස්සේ බෞද්ධ යුගයට ආවට පස්සේ බුදුදහමින් පෝෂණය වෙච්ච සමාජයක් පූර්ණ ආගමික නිදහසක් සහ කාන්තාවට සිසේ ජීවත් වෙන්න අවස්ථාව තිබුණා. මේ පද්ධතිය ඇතුලේ තොරතුරු තමයි පළවෙනි පාඩම් එකකදී කතා කළේ. ඊට පස්සේ අපි කතා කළා වර්ණ ධර්ම, ස්වධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම සහ යාගය ගැන අපි කතා කළා. එතකොට ඒ ගැන තොරතුරු අවබෝධය තිබිය යුතුයි මූලික වශයෙන්. ඊට පස්සේ නවරහදී බුදුගුණ ගැන අවබෝධය ඔයාලට ගොඩක් වැදගත්. නවරහදී බුදුගුණ ගැන වැදගත් වෙනවා. ඒ අතර මහා කරුණාව, මහා ප්‍රඥාව, තාදී ගුණේ, පත්මාකාර ජීවිතය, විශිෂ්ට ශාස්ත්‍රූපය කියන කොටස් ගැන අවබෝධයක් තිබුණොත් ඒක ඇත්තටම ගොඩක් වටිනවා ඔයාලගේ අවබෝධය සඳහා. ඉතින් අපි අද දවසේ පාඩමත් එක තමයි එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉසෙට් කෝ එක ගැන පුතේ මම පස්සේ කියලා දෙන්නම් දීරානි. සස්සාත්වරු අමාරුයි කියලා තියෙනවා චාපම්මාන වාරච්චි. අපි ඒක ලේසියෙන් හදාගමු. ෂෝට් නෝට් එකක් ගහමු එකට. කලින් ස්පීඩ් රිවිෂන් ක්ලාස් වල එකක් මම දාලා ඇති. දෙවෙනි එක මම දැම්මේ නැහැ. ඒක Zoom එකට තමයි රෙකෝඩ් කළේ. හරි මෙතෙක් ඔයාලා මුත් ගැටලුවක් නැති නිසා අපි ස්ක්‍රීන් ෂෙයා කරලා වැඩේ පටන් ගමු. ශ්‍රමණ ගුරුකුල ගැන තමයි මම ආයෙ පාරක් හඳුන්වන්නේ කෙටියෙන් මම මතක් කළා මට මතක විදිහට අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. ශ්‍රමණ ගත්තට පස්සේ පුතේ ශ්‍රමණ වර්ග දෙකක්. කවුද ශ්‍රමණ වර්ග දෙක කියලා කියනකොට පොඩ්ඩක් මතකයි කියන්නේ කිසි ගැටලුවක් නැහැ. මයික් එක ඔන් කරලා ඕන කියන්න පුළුවන් ආයෙ ඔෆ් කරගන්න උත්තර දෙන්න. ශ්‍රමණ වර්ග දෙකක් වෙනවා. කවුද ශ්‍රමණ කණ්ඩායම් දෙක? බෞද්ධ ශ්‍රමණ අන්‍ය ශ්‍රමණ. අන්න රයිට්. උත්තරේ හරියටම හරි. බෞද්ධ ශ්‍රමණ සහ අන්‍ය ශ්‍රමණ. බෞද්ධ ශ්‍රමණ සහ අන්‍ය ශ්‍රමණ තමයි ශ්‍රමණ සම්ප්‍රදායවල දෙක. පැහැදිලිද? බෞද්ධ ශ්‍රමණ කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගෙන් පෝෂණය වෙච්ච ශ්‍රමණ කණ්ඩායම. බෞද්ධ ශ්‍රමණ කියලා කියන්නේ කවුද? බුදුදහමෙන් ආව ශ්‍රමණ කණ්ඩායම. පැහැදිලිද? බුදුදහමෙන් ආව ශ්‍රමණ කණ්ඩායම කියලා කියන්නේ කවුද එහෙනම්? සර්සාත්‍රවරු ගන්න පුළුවන්ද? ගන්න බෑ. එහෙනම් කවුද? පස්වග මහණෝන්. ඊට පස්සේ අසකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 දෙනා, බද්දවග්ගිය කුමාරවරු, අස්සජී මහරහතන් වහන්සේ, සරියුත් මුගලන්ගෙනම ඒ කවුද? ඒ හැමෝම බෞද්ධ ශ්‍රමණ. එහෙනම් අන්‍ය ශ්‍රමණ කියලා කියන්නේ කවුද? අන්‍ය ශ්‍රමණ කියලා කියන්නේ පුතේ අපි ආජීවක, අචේලක, සචේලක, නිගණ්ඨ, පරිබ්‍රාජක, සත්සාහතුරුවරු කොටගත් හැමෝටම අපි කියනවා අන්‍ය ශ්‍රමණ කියලා. පැහැදිලිද? එතකොට ශ්‍රමණ ගුරුකුල කියලා යටතේ කතා කරන එක ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ එහෙනම් මොන කට්ටියද? මම හයිලයිට් කරන එක ගැන බලාගෙන ඉන්නේ. වේගය වැඩි නම් වේගය වැඩි කියලා කියන්නේ. නිගණ්ඨ, ආජීවක, ජටිල කියලා කියන්නේ පරිබ්‍රාජක, මෙතන තව අඩු යෝනම් සත්සාහතුරුවරු. මේ අය කවුද එහෙනම්? මේ සෙට් එකම කවුද පුතේ? මේ අන්‍ය ශ්‍රමණ. මේ සෙට් එකම හොඳට මතක තියාගන්න. මේ සෙට් එකම අන්‍ය ශ්‍රමණ. පැහැදිලිද? මේ සෙට් එකම අන්‍ය ශ්‍රමණ. දැන් මේක අස්සට එහෙනම් දාලා තිබුණොත් එහෙම කවුද? අස්සජී මහරහතන් වහන්සේ,
ඊට පස්සේ පස්වග මහණුන් එහෙම දාලා තිබොත් ඒ කවුද? ඒ බෞද්ධ ශ්‍රමණ. පැහැදිලිද? එතන මේ සෙට් එකම අන්‍ය ශ්‍රමණ. එතකොට ශ්‍රමණ ගුරුකුල කියලා කියන්නේ මොකද්ද? ගුරුකුලයක් කියලා කියන්නේ. ගුරුකුල බෙරගහද්දි තියෙනවා ගුරුකුල. නැටුම් නටනකොට තියෙනවා ගුරුකුල. ගුරුකුල කියන්නේ මොකද්ද? ඒ પરම්පරාව. ගුරුකුලයක් කියලා කියන්නේ પરම්පරාවක්. බෙර ගහනකොට සම්ප්‍රදායක් තියෙනවා. සමහර අය තෙරුවන් වන්දනා කරලා බෙර ගහනවා. ඊට පස්සේ සමහර අය දේව ගීතිකා කියලා බෙර ගහනවා. සමහර අය දැකලා ඇති බෙර ගහන්න කලින් වන්දනාමාන කරලා පහන් පෙළවල් පත්තු කරලා බෙර ගහනවා. ඒ ගුරුකුල. ගුරුකුල කියන්නේ එයාලගේ પરම්පරාව. පැහැදිලිද? එයාලගේ પરම්පරාව ගුරුකුල. කවුද? ශබ්ද දාන කවුද? මම ඉතින් මේක මියුට් කරන්න මේ ඔක්කොම. මයික් එක ඔන් කරගන්න එපා. කවික සහන් ඊපස්සේ නිමේෂා ඒ කට්ටිය මේ මයික් එක ඔෆ් කරගන්න අවශ්‍ය වුණාම කවිස්ක සහන් දොයිද? ඔෆ් කරගෙන අවශ්‍ය වෙලාවට කතා කළොත් කචාල එනනේ කරේ දා ගන්න ඕනේ නැහැ අපි මියුට් කරමු. right නිදහස්. එතකොට අන්‍ය සමන කියන්නේ ගුරුකුලයක් කියලා කියන්නේ අපේ සම්ප්‍රදාය. උදාහරණයක් විදිහට දැන් සරියුත් මහරහතන් වහන්සේ ශිෂ්‍ය පිරිස සරියුත් ගුරුකුලය. ඔයාලා දන්නවා විනය පිටකයේ බාර දෙන්නේ උපාලි මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවට. ඒ කියන්නේ උපාලි මහරහතන් වහන්සේගේ ගුරුකුලය. පැහැදිලිද? අන්න ඒ වගේ තමයි පුතේ ශ්‍රමණ ගුරුකුල කියන්නේ ඒ කණ්ඩායම්. ඒ ශ්‍රමණ කණ්ඩායම්. නිගණ්ඨ කියන්නේ කවුද? නිගණ්ඨ කියන පිරිස මොන වගේද කියලා අහුවොත් එහෙම නිගණ්ඨ කෙලෙස් ගැට වලින් තොරයයි කියා සිටි ශ්‍රමණයන්. කෙලෙස් ගැට වලින් තොරයි. කෙලෙස් ගැට වලින් මිදුණයි කියන පිරිස තමයි නිගණ්ඨ. එතකොට ඒ අය පුතේ ශ්වේතාම්බර හා දිගම්බර යන්නේ කොටස් දෙකකට බෙදනවා. නිගණ්ඨය බෙදනවා කොටස් දෙකකට. ශ්වේතාම්බර සහ දිගම්බර. ශ්වේතාම්බර කියලා කියන්නේ ඔය ශ්වේත අම්බර සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න පිරිසක්. දිගම්බර ඊට පස්සේ නිගණ්ඨයෙන් පිරිසක් ඉන්නවා මේ නිර්වස්ත්‍ර ඇඳුම් නැතුව ඉන්න පිරිසකුත් ඉන්නවා. එතකොට ඒ අයගේ ස්වභාවය තමයි ඒ ගුරුකුලයේ ස්වභාවය තමයි දුෂ්කර වෘත අනුගමනය කරනවා. වෘතයක් කියලා කියන්නේ මොකද්ද? වෘත සමාදන් වෙනවා. ඔයාලා හිටි ගමන් වෘත සමාදන් වෙනවා. මොකක්ද වෘත? බොයිෆ්‍රෙන්ඩ් එක ගර්ල්ෆ්‍රෙන්ඩ් එක තරහ වුණාට පස්සේ රැයට කන්න නැතුව නිදා ගන්නවා. උදේට කන්නේ නැහැ. අම්මා කියනවා කාපන් ඔබ මැරෙයි කියලා. පණ නැති වෙලා. උදේටත් නොකා ඉන්නවා. දවල්ට කන්නේත් නැහැ. කාපන් කුවට පස්සේ අනේ මට බෑ කන්න. මට මේ බඩ රිදෙනවා. කන්න බෑ. අවුලෙන් ඉන්නවා. මොකද්ද වෘතයක් සමාදන් වෙලා දවස් 3ක්. දවස් 7ක් නොකා ඉන්නවනේ මොකෙක්වත් ඉන්නේ නැහැ. දවස් 2ක් එක දවසක් ඉඳි ඊට පස්සේ උන් කන්න පටන් ගන්නවා. වෘත සමාදන් වෙනවා කියලා කියන්නේ අය වගේ අර කරන්න බැරි අමාරු දේවල් කරනවා. සමහරලාට සමහර නිගණ්ඨ පිරිස හිටියා ගංගා නදිය උදේ පාන්දර 4:00 5ට විතර ගිහලා මේ නහය ගාවටම වැහෙනකම් වතුර බහලා ඉන්නවා. ඇයි ඒ කල්පනා කළා සීතයට අසු වීමෙන් එහෙම නැත්නම් ජල ස්නානය කිරීමෙන් කරන ලද පව් සෝදා හරින්න පුළුවන් කියලා. ඒ වතුර ගලාගෙන යනවනේ. වතුර ගලාගෙන අපි සේදිලා අපි කරපු පව් සෝදා හරිනවා කියන අදහසක හිටියා. ඊට පස්සේ තව පිරිස හිටියා දූවිල්ල ගා ගන්නවා. මුළු ඇඟේම දූවිල්ල තවරගෙන ඉන්නවා. මේක පුතේ තියෙනවා ගෝවුත, කුක්කුරවුත, සුනකවුත ඒ වගේ හරක් වගේ ඉන්නවා, බල්ලෝ වගේ ඉන්නවා, ඌරෝ වගේ ඉන්නවා. ඒ වගේ වෘත සමාදන් වෙනවා. ඊට පස්සේ හොඳටම රත් වෙන ගිනියන්නකන් ඉඳලා ගලේ මේ ඇඳුම් නැතුව නිදිගෙන ඉන්නවා. ඉන්න පුළුවන්ද? රොටියක් දැම්මා වගේ තියෙන්නේ. ඒ වගේ වෘත සමාදන් වෙනවා තිබුණා. එතකොට මේ නිගණ්ඨ කියන සම්ප්‍රදාය කෙලස් ගැට වලින් මිදුණයි කියලා හිතාගෙන හිටිය පිරිසක්. ඊට පස්සේ ඒ කොටස් දෙකකට බෙදෙනවා ශ්වේතාම්බර සහ දිගම්බර කියලා. ඒ අයගේ ස්වභාවය තමයි ඊටාම අපහසු දුෂ්කර වෘත අනුගමනය කරා. ඉතින් ඒ වෑම් පුතේ යාලා බලාපොරොත්තු වෙන්නේ සසරෙන් මිදෙන්න පුළුවන් කියලා සංකල්පයක්. ගිලිමි පතිරගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. මොකද මම අද ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පළවෙනි දවසේ හාමුදුරනේ කලින් ක්ලාස් වල රෙකෝඩින් PDF ඔන්න සටහන් ටික ගන්න පුළුවන් ගෲප් එකේ මැසේජ් එකක් දාන්න අපි ඉගෙන ගන්න දරුවෝ උදව් කරයි. රෙකෝඩ් එකක් ගන්න පුළුවන්. දෙවෙනි රෙකෝඩ් එකේ පොඩි ගැටලුවක් තියෙනවා. මම ඒකත් උත්සාහ කරන්නම්. සෝ ඒකට අදාළ ගැළපෙන රෙකෝඩ් එකක් හරි එවන්න ගන්නට. ආජීවක කියලා කියන්නේ මොකද්ද? ආජීවක කියලා කියනවා අතින් දණ්ඩක් දරා සිටි ශ්‍රමණයන්. ආජීවක කියලා කියනවා මේ ශ්‍රමණ ගුරුකුලයක් ආජීවක කියලා කියන්නේ අතින් කෝඩුවක් හිට දණ්ඩක් දරාගෙන හිටිය ශ්‍රමණයන්ට තමයි ආජීවක කියලා කියන්නේ.
උග්‍ර තපස්ෘත අනුගමනය කරයි. ඒ කට්ටිය පුතේ උග්‍ර තපස්ෘත කියලා කියන්නේ ගැඹුරු කරන්න බැරි තරම් දුක් දෙනවා සයිද. අත්තකිලමතාණු යෝගය කියලා කියන්නේ අර බෝසතාණන් වහන්සේගේ කුස ගිහිල්ලා පිටට හේතු වෙනවනේ. අන්න ඒ වගේ සත්‍ය ගණන් නොකා ඉන්නවා. මාස ගණන් නාන්න නැතුව ඉන්නවා. ඇඳුම් අඳින්නෙම නැතුව ඉන්නවා. දූවිලි තවරගෙන ඉන්නවා. ගිනි මද්දහන අවුවේ ගල් තලාවල වැතිරිලා ඉන්නවා. අන්න ඒ වගේ දරුණු වෘත අනුගමනය කරපු පිරිසක්. ජටිල කියන ගුරුකුලයේ ගත්තට පස්සේ පුතේ හිසේ ජටාවක් දරාගෙන ඉන්න. මම ඔයාලට එදත් මම මතක් කළා කවුරුයි උත්තරේ දුන්නා. අර ඉන්දියන් කණ්ඩායමේ හිටියේ මේ ක්‍රිකට් කෙඩගේ කොළේ ජටාවක් දාගෙන කවුද නම කිව්වේ මට මතක නැහැ. අන්න ඒ වගේ ජටිල පරම්පරාව. ඉතින් හිසේ ජටාවක් දරාගෙන හිටිය පිරිසක් කියනවා නම් එයාට කියනවා හරිනේ ජටිල ගුරුකුලයේ කෙනෙක්. අපිට ජටිලෙක් අඳුර ගන්න හරි ලේසි. උදාහරණයක් විදිහට අපි උදේට කිරියම්මල දැක්කට පස්සේ කිරියම්මල දාන්නේ අරිනේ කිරියම්මල කියලා අඳුර ගන්න අරගෙන නැඳුමෙන්නේ. දෙනිමක් ගහගෙන ගියොත් එහෙම අපි කියනද අරිනේ කිරියම්ම කෙනෙක් කියන්නේ. පැහැදිලිද? ඒ අය දැක්කට පස්සේ එයාට අනන්‍යතාවයක් නිර්මාණය වෙනවනේ. අපිට නිකමට අඳින ඇඳුමින් මොන වගේ කෙනෙක්ද කියලා හිතන්න පුළුවන්. ගෑනු ළමෙක් සාරියක් වගේ ඇඳගෙන හිටියොත් යම් කිසි පිළිවෙල අපිට හිතන එයා ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් කියලා. පැහැදිලිද? එයා ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් හිතෙනවා. ඊට වඩා ප්‍රසන්න සාමාන්‍ය නිවිච්ච වෙනුගේ අපිට එයා උරුරියක් වෙන්නේ නැතිව. උදේ 4 දැක්කොත් අපි අනුමාන කරනවා මේ අනිවාර්යෙන් ටීචර් කෙනෙක් කියලා. ඇයි ඒ? ඇඳගෙන ඉන්න ඇඳුමෙන් අපි කෙනෙක් ගැන යම් කිසි නිර්ණයකට එනවා. පැහැදිලිද? ඊට පස්සේ ටයි එකක් දාගෙන හිටියොත් ඊට පස්සේ පෑනක් මේ සාක්කුවේ ගහගෙන ඉන්නොත් අපි ආ තීරණය කළ එක මැනේජර් කෙනෙක්, එක මොකක් හරි ආයතනයක බොස් කෙනෙක්, එක කවුරු හරි ලීඩර් කෙනෙක් කියලා අපි යාගෙන යම් කිසි දල අදහසකට එන එක සමහරට 80ක් 90ක්ම හරි. ඉතින් ඒ වගේ තමයි ජටිල කෙන ගුරුකුලයක අතර පස්සේ පුතේ හිසේ ජටාවක් දරාගෙන හිටිය පිරිස එයාගේ ස්වභාවය කියන ඇතමුන් සංචාරක ජීවිතයක් ගත කළාලු ඇතමුන් ස්ථිර ආරාමවලත් ජීවත් වුණා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ පුතේ පරිබ්‍රාජක කියන ගුරුකුලයේ එයාගේ ස්වභාවය තමයි ගිනි දෙවියන් පිදීම. ගිනි දෙවියන් පිදීම කියන එක අග්නි දෙවියා කියලා කියනවා ගිනි දෙවියන්ට. ඊට පස්සේ පුතේ උදක පාරිශුද්ධිය නැත්නම් උදක සුද්ධිය කියලා කියන්නේ මොකක්ද දන්නවද? ජලයෙන් පව් සෝදා හැරීමේ ක්‍රමය අනුගමනය කරන එක. උදක පාරිශුද්ධිය එහෙම නැත්නම් උදක සුද්ධිය කියලා කියනවා අර මම කලින් කිව්වා වගේ තමයි අර ගංගා යමුනා අචරවතී වගේ ගංගාවල බහැලා ඉන්නවා. පව් සෝදගෙන යන්න කියලා. ඉතින් පුතේ ඒ අය මේ ගිනි දෙවියන් පිදීමට උදක පාරිශුද්ධියට ප්‍රමුඛ ස්ථානයක් දීලා තිබිච්ච පිරිසක්. ස්වභාවය ගත්තට පස්සේ අත්තකිලමතාන යෝගීව දුෂ්කර වෘතවල යෙදුණු පිරිසක්. ඉතින් පුතේ අත්තකිලමතාන යෝගී ක්‍රමය කියලා කියන්නේ ශරීර දෙරිසේ දුක් දෙන ක්‍රමයට ඔවුන් හැඳින්වවලු සාධුවරුන් කියලා. ඒ කියන්නේ සිල්වත් පිරිසක් එහෙම නැත්නම් පැවිදි පිරිසක් විදිහට අය හඳුන්වලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ಭಾರತೀಯ සොමන ගුරුකුල ගැන කතා කරන්නේ. මේකත් එක්ක මම කියන ඊළඟ කාරණේ මතක තියාගන්න. මෙතනින් ඒ හැටි ගැඹුරට ප්‍රශ්නයක් එන්නේ නැහැ. මම මේ උගන්වන්න ඕන නිසා කියන්නේ මෙතනින් ගැඹුරින් ප්‍රශ්නයක් එන්නේ නැත. නිකවට අහයෝනම් ජටිල යනු හිසේ ජටාවක් දරා සිටින්නන්නේ ගිනි දෙවියන් පිරින තැනැත්තන් උදක පාරිශුද්ධිය කරන පිරිසේ මහා බ්‍රහ්මයා දැහූ පිරිසේ බුදුන් සරණ ගිය පිරිසේ. නම් ජටිල කියන්නේ කවුද? හිසේ ජටාවක් දරාගෙන ඉන්න පිරිස. ආජීවක යනු හිසේ ජටාවක් දරාගෙන සිටින පිරිසේ උග්‍ර ඊට පස්සේ තෙරුවන් සරණ ගිය පිරිසකේ ආරාමවල ජීවත් වූ පිරිසේ සංචාරක ජීවිතයක් ගත කළ පිරිසේ අතින් දණ්ඩක් දරා සිටි සමන කණ්ඩායමක්. ආජීවක කියන්නේ එහෙනම් කවුද උත්තරේ? අතින් දණ්ඩක් දරාගෙන හිටිය පිරිස. අන්න ඒ වගේ ප්‍රශ්නයක් නිකමඩ මෙතනින් අහන්න පුළුවන්. ඒ නිසා තමයි මම කියන්නේ චූටි දෙයක්වත් අතාරින්න ඕන නැති නිසා. මේ කොටස තේරුණාද කියලා මැසේජ් එකක් දාන්නකෝ. ඔන් කරන්න එපා වොයිස්. මැසේජ් එකක් දාන්න. මේක තේරුණා. මම මේ දැන් කියාපු ටික තේරුණාද කියන්න? නැත්නම් නැහැ කියන අවුලක් නැහැ. තේරුණානේ. මේ පන්තියේ ගොඩක් අය ඉන්නවා. 39 මම ඉතින් ගොඩක් ළමයි ඉගෙන ගන්නවා. බොහොම හොඳ අයත් ඉන්නවා. කරුණා බරිත ගුණ බරිත හිත් තියෙන අයත් ඉන්නවා. අසත් පුරුෂයෝත් ඉන්නවා. හැමෝම තේරුණා කියනවා අය ක්ලාස්සේ ඉෂුව තියෙන්න බෑ. තේරෙන්නේ නැත්නම් අහන්න පුළුවන්. අය කියලා දෙන්න. රිවිෂන් කියලා මේ පෙද්ද කරේ තියන් දුවන්නේ නැහැ නේ හරි. බෞද්ධ සමන සම්ප්‍රදායේ සුවිශේෂී ගුණාංග. දැන් පුතේ එහෙනම් මේ සමන සෙට් එක කවුද? අන්‍ය සමනනේ. එහෙනම් මෙන්න කතා කරනවා බෞද්ධ සමනකම් සම්ප්‍රදාය කියන අයගේ විශේෂ ලක්ෂණ. එයාගේ විශේෂ ලක්ෂණ මොනවද? බලන්න මොනවද කියලා. හයිලයිට් කරගෙන යන අපි පාට සටහන් ගහන අය
වැඩේ කරගෙන යන්න. මේ අපිට ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න ඕන කෙනෙක් උණු පේනවනේ ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න. සටහනක් අමුතුවෙන්ම මාය දෙන්නේ නැහැ. අන්තසරණෝ දෙනව නොදින්නේ නැහැ. ඒ වුණාට ඊට වඩා ලේසි මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන යන්න. මම හයිලයිට් කරන්නේ වැදගත් ඒවානේ. ඒව ඔයාලා ලියා ගන්න. එක print එකක් ගන්න කලවලු. බෞද්ධ සමන සම්ප්‍රදාය විශේෂත්වය තමයි සීලාදී ගුණධර්මයන්ගෙන් යුක්තයි. දැන් මේ කට්ටියට වඩා පුතේ ප්‍රතිපදාව යන මාවත යන ක්‍රමය වෙනස්. සීලාදී ගුණධර්මයන්ගෙන් යුක්තයි. හිස රැවුළු මුඩු කළ පිරිසුදු කසාවක් දරන පිරිසක්. මගේ නම් කොටි චුට්ටක් තියෙනවා. රැවුළු ලොකුට නැහැ. හැබැයි මේ සමන සම්ප්‍රදාය කියන එක හඳුනා ගන්න පුළුවන් සුවිශේෂීම ලක්ෂණය තමයි හිස මුඩු කරලා හිස රැවුල් සම්පූර්ණම නැති පිරිසක්. දැන් නම් ගියොත් තට්ටේ ගන්නවනේ නේ. රැවුල කපලා අපිට වඩා හොඳට ඉන්නවා දිරිසි. ඊට පස්සේ පුතේ අටලෝ මේ සයනේ 10 වෙන්න ඕනේ. අටලෝ 10මින් කම්පා නොවේ. ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන අෂ්ටලෝක ධර්මතා වලින් කම්පා වෙන්නේ නැහැ සමන සම්ප්‍රදායේ අය. ඊට පස්සේ පුතේ සුපටිපාන්නයි. සුපටිපාන්න උජුපටිපාන්න කියලා කියනවානේ සංසුන් බව ඍජු චරිතයක් කියලා අන්නේ වගේ ගුණාංග වලින් යුක්තයි. සංසුන් ඉන්ද්‍රයන්ගෙන් යුක්තයි. ඉන්ද්‍රයන් අර නිකාන්තේන්ට වඩා ආජීවකීන්ට වඩා ජටිලේන්ට වඩා පරිබ්‍රාජිකීන්ට වඩා ඉන්ද්‍රයන් සංවරකමින් යුක්තයි. ඊට පස්සේ අය බොහෝ විට මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරනවා. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ පුතේ මැදුම් පිළිවෙත කියන එක. සෑම අංගයකම මධ්‍යස්ථ පිළිවෙත් ක්‍රමය සමන සම්ප්‍රදායේ ඌ අනුගමනය කරනවා. එතකොට බැරි වෙලාවත් විභාග ප්‍රශ්න රටාව තුල આવොත් ශ්‍රමණ ගුරුකුල සහ ශ්‍රමණ ගුරුකුල විස්තර කරන්න කියලා આવොත් ඔන්න බලා ගන්න ප්‍රශ්නේ ශ්‍රමණ ගුරුකුල විස්තර කරන්න කියලා આવොත් එන ශ්‍රමණ ගුරුකුල කියන එක විස්තර කරනවා මේක අපි බෙදනවා මේ වගේ කොටස් දෙකකට. හරිද? ශ්‍රමණ ගුරුකුල විස්තර කරන්න આવොත් එහෙම කොටස් දෙකකට බෙදනවා. එක කවුද? අන්‍ය ශ්‍රමණ දානවා. ඊට පස්සේ දෙකට බෞද්ධ ශ්‍රමණ දානවා. එහෙනම් විභාගයට උඹ බලන්න මම දැන් මේකෙන් ප්‍රශ්නයක් දෙනවා හොඳට බලන්න මම මේ කියලා දෙන විදිහටම ලියන්න. ශ්‍රමණ ගුරුකුල විස්තර කරන්න කියලා ප්‍රශ්නයක් ආවොත් ශ්‍රමණ ගුරුකුල කොටස් දෙකකට බෙදනවා. එකක් අන්‍ය ශ්‍රමණ අනික බෞද්ධ ශ්‍රමණ. එහෙනම් ශ්‍රමණ ගුරුකුල හැඳින්වීම ඒ ඇතිනේ. ඊට පස්සේ අන්‍ය ශ්‍රමණ කියන්නේ කවුද මොන වගේ පිරිසක්ද කවුද ඒකට අයගේ ලක්ෂණ ලියන්න. පැහැදිලිද? ඊට පස්සේ බෞද්ධ ශ්‍රමණ කියන්නේ කවුද ඒකට අයගේ ලක්ෂණ මොනවද කියලා ලියලා අවසන් කරන්න. පැහැදිලිද? හරි. ලියන්න පටන් ගන්න ප්‍රශ්නයක්. පුළුවන් අය කැමරාව ඔන් කරන්න. පුළුවන් අය කැමරාව ඔන් කරන්න. කිසි ගැටලුවක් නැහැ. ලියන ටික විතරයි බලන්න ඕන. මූණ පේන්න ඕනේ නැහැ මට. ඔයාලා ලියන කොලේ පෙවුන නම් ඇති. අත පේන්න තිබ්බන අතයි කොලේ පේන්න තිබ්බනම් ඇති. පුළුවන් අය කැමරාව ඔන් කරන්න. කිසි ගැටලුවක් නැහැ ඔයාලට. අනිත් පන්ති වල ළමයින් කොන් කළා තමයි ලියන්නේ. එතකොට මේ කෙනෙක් ලියද්දී අර උනන්දු ඇති වෙනවා පුතේ. අඩුපාඩු ටික හැදෙනවා දන්නේම නැතුව. කිසි දෙයකට බය වෙන්න එපා. මේ මූණ මට පෙවුන්නේ නැතුවට කමක් නැහැ. අත පෙවුනා නම් හොඳටම ඇති. අතයි කොලේ පෙවුනා නම් ඇති. අවුරුදු කුමාරි තෝරන්නේ නැහැ දෙරණ එකේ වගේ. බය වෙන්න එපා. කාට බය වෙන්නද නේ? පුතේ මේක විශේෂයෙන් තව අනිත් පන්ති වල මම රෙකෝඩ් එක දාලා තියෙනවා. මේකෙන් මම මේ දෙන අභ්‍යාසය ගොඩක් දුරට බලන්නේ මේ කායද ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකේ විතරයි. හරිද? අනිත් අභ්‍යාසය ලියලා තියාගන්න. පස්සේ බලමු. ස්පීඩ් රිවිෂන් අද තියෙන ක්ලාස් එකේ විතරක් මට අභ්‍යාසය වන්න. මම හිතන්නේ 13ක් 20කට ආසන්න ගානක් ඉන්නේ. 20 විතරක් කිව්වම ඇති. අනිත් අය එවන් වුමනාවක් නෑ. අනිත් අය ලියලා තියාගන්න. පස්සේ මට එවන් අනිත් නම්බර එකට. හරි. නම ලියන්න. ඔයාලගේ නම ලියන්න. නම ලියන්න ඉස්සෙල්ලා. නම ලියන්න. නම ඕන. නම තියෙන්නම ඕන. අනිවාර්යයෙන්ම නම තියෙන්න ඕන. right. ಭಾರತයේ පැවති ප්‍රශ්න ලියා ගන්න. ಭಾರತයේ පැවති ඔය කට්ටේ නැහැ ඕෆ් කරලා ලියන කමක් නැහැ. ಭಾರತයේ පැවති ශ්‍රමණ ගුරුකුල විස්තර කරන්න. ಭಾರತයේ පැවති ශ්‍රමණ ගුරුකුල විස්තර කරන්න.
ಭಾರතයේ පැවති ශ්‍රමණ ගුරුකුල විස්තකන් ලකුණු 6යි ලියන්න පටන් ගන්න. විනාඩි 10යි දෙන්නේ. ලකුණු 6යි විනාඩි 10යි ලියලා ලියපු ගමන් WhatsApp එකට එවන්න. අද පන්තියට අදාළයි විතරක් එවන්න, අනිත් අය එවන්න එපා. වැඩි කාලයක් නැහැ. වැඩි දවසක් නැහැනේ. ඇවිල්ලා නෑ හම්දුනේ සති දෙකයි හරියටම. සබ්ජෙක්ට් එක ගැන මොකුත්ම දන්නේ නැතුව ආවේ. ගොඩ දාන්න පුළුවන් අනිවාර්යෙන් ගොඩ දාට ඒක. ඔන්න මම ෂුවර් කරන් ඉන්න එක්කෙනෙක් මම අනිත් අය ගැනත් යෝගේ කතා කරනවා. අපි හම්දුනේ B එකක් වගේ පුළුවන් නේද මහන්සි වුණොත් එහෙනම්. පුළුවන් ෂුවර් ෂොට් පුළුවන්. අනිවාර්යයෙන්ම MCQ එක හදන්න ඕනේ. අපි MCQ මන්ට හදන්න පටන් ගමු. හරි අපි හම්දුනේ. අනුෂා මම හිතන්නේ අක්කනේ මොකද හිතෙන්නේ? ලිව්වද සහ ලකුණු කිව්වද මම? ඔව් හාමුදුරනේ. ලකුණු කීයක් කිව්වද? 5යි 6න් 5යි. 5යි. උත්තරේ ගෲප් එකට දාන්නකෝද මම? නැතුව ඇති. කිව්වේ නැහැ හාමුදුරනේ. කිව්වේ නෑනේ. හරි. අඩුපාඩු හදාගන්න මොන හරි තියෙනවා මම කිව්වා නම් ඒ ටික හදාගන්න. මම හිතනවා ඒකත් පාස් වෙන්න පුළුවන් කෙනෙක් කියලා. ඊට පස්සේ ශාලුට මම මොනවද කියපු අඩුපාඩු සහ උත්තරේට ලියපු ගැන මොකද හිතෙන්නේ? ශාලු හාමුදුරනේ අර උදා කියලා වෙලා දාලා තිබ්බ ඒක අමතක වීමකින් නිකන් ලියාගෙන යනකොටම ලියලා තියෙන එක. මම ඊට කලින් අඩුපාඩු කිව්වනේ. ඔය අඩුපාඩු ඊට කලින් කිව්වනේ. එතනයි. අනිපන්ති මේක ලියන්නේ නැහැ හාමුදුරනේ. මොකද හාමුදුරන්ගෙන්ම ඔක අහගෙන තියෙනවා ලියන්න එපා කියලා. මේක පාටත් අර හරි කියනවා. හරි. ටයිපින් වලට ලියනකොට නිකම්ම ලියවිලා ඒකයි. අඩුපාඩු හදා ගන්න එකත් බොහොම ස්තුතියි හාමුදුරනේ. හරි. ඊට පස්සේ මම කයින් ගහුවොත් එහෙම ධනුෂ්ක ගමගේ අද දාවේ ලිව්වද කලින් ඇවිල්ලා තියෙනවද කොහොමද? ධනුෂ්ක ගමගේ ධනුෂ්ක දනුකද හාමුදුරනේ? ඔව් දනුක. කොහොමද කියන්නේ? ඔව් දනුක සෝරි. දනුක කියන්නේ. ගිය සතිය ආවේ හාමුදුරනේ. ගිය සතිය ආවේ මේක අද එකට ලකුණු 5ක් තිබුණා. 5ක් තිබ්බනේ. හරි. මොකද මම මොනවාරි අඩුපාඩු කිව්වද? නෑ. මොකක් කියන්නේ නේ. හරි. අපි කළා බලමු. ගිය සතියනේ. තව සති දෙකකින් මම කියන්නම් වාගේ තත්ත්වෙ මොකද. අපි හරි. එතකොට මේ අඩුපාඩු දැන් Tamanට තේරලා ඇති මගේ මොන හරි අඩුපාඩු තියෙනවා. මේ තැන් හාමුදුරු වැරදි කිව්වා. සහ ගෲප් එකට දාපු උත්තරات එක සසඳන්න ඔයාලා. මුගේ මොනවද හාමුදුරු 6ක් කියන්නේ හේතු මොනවද? මට 3ක් දෙන්න, මට 4ක් දෙන්න හේතු මොනවද? වහ එක අධ්‍යයනය කරලා ඒ තියෙන විදියට ගැලපෙන උත්තරයක් හදාගන්න. දැන් මම හිතන්නේ කීප දෙනෙක් හොඳම උත්තර දෙකක් ගෲප් එකට දාලා තිබුණා. ඒ ටික බලලා ඉක්මනට හදාගන්න. තියෙන ඕන දෙයක් ගැන කතා කරන්න. දැන්ට මයික් එක ආයෙ ඔෆ් කරගමු. අපි යන් ඊළඟට. ඊට පස්සේ පුතේ මෙතන මේ යට ආයි මම මේ කලර් කරලා තියෙන්නේ තව සම සම්ප්‍රදායට අදාළම ටිකක්. මම බලාපොරොත්තු වෙන්නේ මේකෙන් ඔයාලට මේවත් ලියවෙයිද කියලා. මෙහෙමයි. දැන් ගුරුවරයාම උගන්වන ටික විතරක් ලියන්න ලැහැත් වෙනවා. තව මොනවා හරි හිතලා හරි කියලා හිතන දේවල් ලියන්න. ඒතර මේ මධ්‍යම ප්‍රතිපදා අනුගමනය කිරීමට අමතරව තව සරල දීපේතක් ගත කරන එක, සංසුන් ගමන් තියෙන එක. ඊට පස්සේ බිමට හෙලන ලද ඇස් කියලා කියන ඇස් දෙක කඩලා බිමට දාලා නෙමෙයි. අර බොහොම සුළු දුරක්නේ බලන්නේ. විජේතක් වගේ කියන්නේ සාමාන්‍ය කකුල් දෙකේ නම් යම් කිසි දුරක් තමයි අපි බලන්නේ. එමේ ඔයාලා වගේ වටපිට බල බලා යන්නේ. ඒ වගේ සංසුන්නිය දුරක්. ඊට පස්සේ අතීතයේ අනාගතයේ පිළිබඳ එහෙම ශෝක උපදවන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රසන්න පෙනුමකින් යුක්තයි. අපි එහෙම නැති වුණාට පුද්ගල ස්වාමීත්වයගේ කළා. ඊට පස්සේ පාරිශුද්ධ කාය වාග්මන, කය වචනේ මනස කියන එක පිරිසුදුයි. නිතරම ගිහි අයට වඩා අන්‍ය සමනයන්ට වඩා පිරිසුදුයි. අභ්‍යන්තර හා බාහිර, ඇතුළතින් හා පිටතින් පිරිසුදුයි කියන එක. මූලිකම පරමාර්ථය තමයි සසර දුකින් අත මිදීම. එහෙම නැත්නම් නිවන කියන එක තමයි ප්‍රමුඛ පරමාර්ථය. ඒකනේ ඔයාලා මම පන්ති කරන වෙලාවට සමහර අය කමෙන්ට් දාලා තින්නේ හාමුදුරුවෝ පන්ති කරන්න. ද මහණුනේ සල්ලි හම්බ කරන්න ද මහණුනේ කියන්නේ මහලා තියෙන එක තමයි. මොකද මිනිස්සු හිතන් ඉන්නවා භික්ෂුවකගේ මූලික පරමාර්ථය නිවන කියලා. නිවන කියන ගමන යනව නම් ආර්ථිකය කියන එකට ගැලපෙන්නේ නැහැ. ඒක ඇත්ත හොඳයි. මේ වෙලාවට ඇත්ත මරා ගන්න එකට ඇත්ත. ඉතින් අද හැබැයි අද ඉන්න ලෝකෙත් එක්ක ගැලපෙන්න බෑ නේ විදිහට. ඒ නිසා තමයි අපි මොනවද කමෙන්ට් එකක් දාන්න වෙන්නේ. නැත්තම් ඉතින් මිනිස්සු තර්ක කරන එක ඇත්ත. එන්නොත් මිනිස්සු හරි. භික්ෂුවක් පැවිදි වෙලා තියෙන සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත් ආයේ ඉමං කාසං මේ සිවුරු ඉල්ලගන්න සියලු දුකෙන් අත මිදලා අපිව පැවිදි කරන්න. ඉතින් එහෙම කරලා මුදල් එක දෙයක් කරනවා වැරදි. ඇත්තට මේක වැරදි. හැබැයි පවතින ලෝකයට අනුව හැඩ ගහන්න ගියාට පස්සේ එහෙමක බෑ. දැන් මම ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේ නමක් මාව බස් එකේ කොළඹට දාගෙන යන්න කොට පස්සේ මිනිස්සු දාගෙන යන්නේ නැහැ. හාමුදුරුවෝ ටිකට් කොහෙටද කියලා අහනවා. කියන්නේ ටිකට් එක ගන්න කියන එකනේ.
කෝච්චියේමව දාගෙන යන්නේ. සමහර ලාට දාගෙන යන්නේ. ෆාමසියට ගියාට පස්සේ බෙහෙත් ටික මට නිකන් දෙන්නේ. පැහැදිලිද? දොස්තර කෙනෙක් නවලෝක හොස්පිටල් එකේ යකෝ. වෙන මොකුත් නැහැ සෙමි ගවර්න්මන්ට් ජයවර්ධනපුරේ කියන නැවතුනත් බිලක් හදලා දෙනවා. ඉතින් ඒක ඒතකොට ඒ වෙලාවට ආයේ අපේ ප්‍රතිපත්තිය වෙනස් කරනවා. කියන්නේ පවතින ලෝකෙත් එක්ක හැඩ ගැහෙන්න වෙනවා. හැබැයි මූලික පරමාර්ථය ගත්තොත් යන මාවත වැරදි. ඒකේ ආයේ තරක නැහැ. එනිකල උඹලා අදිනම් බයින පටන් ගන්න එපා හාමුදුරන්ට. හරි? පව් පුරව ගන්න. ඊට පස්සේ කතා කරන්නේ වැදගත් මාතෘකාවක්. ඔයාලා කවුරුත් දන්න තැන සත් සාත්‍රුවරු. මේ පාඩම මීට කලින් ඉගෙනගෙන තියෙන අය අංක 1 කියලා මැසේජ් එකක් දාන්න. මේ පාඩම මීට කලින් ඉගෙනගෙන ඉන්නේ අංක 1 කියලා මැසේජ් එකක් දාන්න. සත් සාත්‍රු ගැන තරුෂි දන්නවා. තව සාලු දන්නවා. සිරෝමා දන්නවා. මේ පාඩම මීට කලින්. හරි මෙහෙම කියන්න. මේ පාඩම ගැන දන්නේ නැති අය අංක 2 දාගෙන යනවා. මේ පාඩම ගැන දන්නේ නැති අය අංක 2 දාගෙන යනවා. මේ පාඩම ගැන දන්නේ නැත්නම් අංක 2. අවසරය හම්දුනේ. ඔව් කියන්න. පාඩම ගැන නම් අධ්‍යයනය කළා නමුත් මම පොතපත අසුරු කරලා තියෙනවා බෞද්ධ එතකොට නම් ටිකක් දන්නවා. සාමාන්‍ය දල අවබෝධයක් තියෙනවා නේද? ඔව්. හරි. බලමු මොකද වෙන්නේ කියලා. ආශි දන්නේ. තාක්ෂිලා දන්න ඒත් ලොකු දැනුමක් නැහැ කියලා තියෙනවා. හරි. එහෙනම් මට මුලින් ඉඳන් උගන්වන්න වෙනවා මොකද නොදන්න අයත් ඉන්න නිසා. අපි මුලින් ඉඳන් යමු. හොඳට අහගන්න. මම මේ උගන්වන අතරතුර කිසි ප්‍රශ්නයක් අහන්න එපා. මම කියනවා ප්‍රශ්න තියෙනවා අහන්න කියලා අන්නේ වෙලාවට අහමු. හරි. ආයර මුලතැනට ගියොත් සත්සාහතුරුරු කියලා කියන්නේ එහෙනම් කවුද? සත්සාහතුරුරු කියලා කියන්නේ ශ්‍රමණ සම්ප්‍රදායයේම පිරිසක්. හරිද? හැබැයි මොන ශ්‍රමණ සම්ප්‍රදායද සත්සාහතුරුරු කියලා කියන්නේ? අන්‍ය ශ්‍රමණ. ಭಾರತයේ නියෝජනය කළ සත්සාහතුරුරු ගණනින් 6යි. කවුද 6 දෙනා? පූර්ණ කස්සප, මක්කලි ගෝසාල, අජිත කේස කම්බල, කම්බලී කියලා තියෙනවා කම්බල, පකුද කච්චායන, කච්චායනා නෙවෙයි කච්චායන, පාපිල්ල එන්නේ මෙතෙන්ට, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨ නාත පුත්ත කියන 6 දෙනා. හරිද? මේ 6 දෙනා ගැනම බලාගත යුතුයි. එහෙම කියන්න හේතුව තමයි විභාගයට 6 දෙනා ගැනම අහන්න ඉඩ තියෙනවා. කියන්නේ 6 දෙනාගෙන් එක්කෙනෙක් ගැන අහන්න ඉඩ තියෙනවා. මේ පාඩමේදී අපිට ගෙස්ට් කරන්න බෑ මෙයා ගැන 6 කියන. ඒක අවාසියක්. හරිද? අන්නේ අවාසිය තියෙන නිසා අපි සත්සාහතුරුරු 6 දෙනා ගැනම ඉගෙන ගන්නවා. මෙතනින් අපිට ඉගෙන ගන්න ලේසි දෙන්නෙක් ගැන. සෝරි 3 දෙනෙක් ගැන ලේසි. මම ඒකෙන් දෙන්නෙක් මතක් කරන්න. නිගණ්ඨ නාත පුත්ත සහ මක්කලි ගෝසාල ගැන ඉගෙන ගන්න ලේසි. විභාගයට වැඩි හරියක් ප්‍රශ්න එන්නේ මක්කලි ගෝසාලගෙන් හෝ නිගණ්ඨ නාත පුත්තගෙන් එහෙම නැත්නම් සංජය බෙල්ලට්ටි පුත්තගෙන්. විභාගෙදී බොහෝ වෙලාවට පකුද කච්චායන සහ අජිත කේස කම්බලගෙන් ප්‍රශ්න අහනවා අඩුයි. එසේ වුවත් අපි සියලු පාඩම් ගැන අවබෝධය ලබා ගත යුතුයි. අපි මුලින් කතා කරමු පූර්ණ කස්සප ගැන. මම රෙකෝඩ් එක දැම්ම නේද? දැම්මනේ. හරි. පූර්ණ කස්සප කියලා කියන්නේ අකිරියවාදී අය. අකිරියවාදී කියලා කියන එකේ තේරුම මොකද්ද පුතා? අකිරියවාදී කියන එකේ තේරුම තමයි පින්පව් ප්‍රතික්ෂේප කරනවා කියන එක. අකිරියවාදී. මට ඒක කියත හැකි. ඔයාලා හිටික මං ඉන්නවා. අපෝ මේ ඕ මොන රෙද්දක් දන්නේ එහෙම දෙයක් නෑ. ඕන මගුලක් වෙලා යද්දී. ඒ මොකද්ද? ඕන මගුලක් වයන් කියලා කියන්නේ මොකද්ද? හොඳක් වුණත් එකයි නරකක් වුණත් කියන එකයි. ඔබ බොන්න එපා බං ගෙදරට ආවුවේ. අනේ ඔය රෙද්ද මට වැඩක් නෑ බං ගෙදරට ආවුණත් ඕන මගුලක් වයන්. මම දැන් කොහොමද ගෙදර එපා වෙලා ඉන්නේ. එහෙම කියන්නේ නැද්ද කියලා තියෙනවානේ. ඔය ගමනේ යන්න එපා බං මාට උනොත් අම්මා කෑ ගහයි. අනේ මේ මොන රෙද්දක්ද බං? අම්මා දැනගන්න අම්මට කිය හැම රෙද්දෙම ඇත හැකියි. දැනගත්තත් එකයි නැතත් එකයි. මොන රෙද්දක් වේද? මොකද්ද? හොඳක් උනක් කමන්නේ නරකක් උනක් කමන්නේ. අන්න ඒකට කියනවා අකිරියවාදී කියලා. අකිරියවාදී කියන්නේ නේද මොකද්ද? අපේ වචනෙට ගත්තට පස්සේ ඕන හොඳක් නරකක් නෙමෙයි පින් පව් ප්‍රතික්ෂේප කිරීම. ඒ කියන්නේ පින් කියලා දෙයක්වත් නැහැ පව් කියලා දෙයක්වත් නැහැ. අපි එකට කියනවා වචනයක් අකිරියවාදී. එහෙනම් පින් පව් විශ්වාස කරනවා කියන එකට කියන නම මැසේජ් එකක් දාන්න.
පින්පව් විශ්වාස කරන්නේ නැති එකට අක්‍රීයවාදී කියලා කියනවා නම් පින්පව් විශ්වාස කරනවා කියන එකට මොකද්ද කියන්නේ? පොදුව මුලින්ම කියන්නේ පින්පව් විශ්වාස කරන්නේ නැති එක අක්‍රීයවාදී නම් අන්න හරි. හරියට හරි. ගොඩක් අය උත්තර දුන්න එක පාට මේ අසලිස්තාලාව මේකේ කිරියවාදී. එහෙනම් කිරියවාදී කියන්නේ මොකද? පින්පව් විශ්වාස කරනවා කියන එක. ඔන්න මෙතනම වැදගත් චූටි දෙයක් කියලා දෙන්නේ. බලා ගන්න. මෙන්න මේ සෙට් එකම අකිරියවාදී. වැඩි කොටසක් අකිරියවාදී. පැහැදිලිද? මෙන්න මෙයා විතරක් කිරියවාදී. මෙයාගේ ඇස්සේ තමයි පරම අවිහිංසාවාදී ඔක්කොම තියෙන්නේ. උනාට මෙයා කිරියවාදී. කියන්නේ මේ සෙට් එකම පින්පව් විශ්වාස කරන්නේ. සෙට් එකේ කීයක් ඉන්නවද? 5යි. පහම පින්පව් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි නිගණ්ඨනාත පුත්ත කියන තනි කෙනා පින්පව් විශ්වාස කරනවා. දැන් ඔයාලා චුට්ටි දෙයක් දන්නවා. පූර්ණ කස්සප ගැන සඳහන් වන සූත්‍ර දේශනාවක නම ලියන්න කියලා આવොත් එහෙම. නැත්නම් පූර්ණ කස්සප පිළිබඳව තොරතුරු සඳහන් වන්නේ මොකේද? දීඝනිකායේ සාමාන්‍ය ඵල කියන සූත්‍රය. දීඝනිකායේ සාමාන්‍ය ඵල කියන සූත්‍රයේ පුතේ සඳහන් වෙනවා පූර්ණ කස්සප පිළිබඳව තොරතුරු. මෙයාගේ ඉගැන්වීම මොන වගේද බලමු අපි. මම මෙතන යමක් කියලා කැලලක් එකතු කරනවා. යමක් කරන්නෙකු යමක් කරවන්නෙකු යමක් කරන්නෙකු යමක් කරවන්නෙකු සිඳවන්නෙකු නැතයි උගන්වයි. ඒ කියන්නේ මොකද්ද? යම් දෙයක් පුතේ කරන සහ කරවන සිදුවෙන දෙයක් නැහැ කියලා කියනවා. එහෙනම් මොකද්ද මේ කියලා හදන්නේ? එහෙමක දෙයක් නැහැ කියලා කියන්නේ නේද? සියල්ල වෙන්නේ මොන විදිහටද මෙයක් කියන්නේ මේ හදන්නේ? ඉබේ සිදුවනවා කියන එක. යමක් කරන්නෙකුයි කරවන්නෙකුයි සිදුන දෙයක්ුයි නැහැ කියලා කියන්නේ මොකද්ද? ඉබේ සිදුවන දෙයක්. ඊයර දෙකට විතර ගේ ගාව සද්දයක් ආවනේ. අඩිපාරක් වන්නේ නැහැ නේ උනාට. වැස්ස නිසා මිදුලත් මඩ වෙලා තියෙන අඩිපාරක් හද තියෙනවා. නෑ කවුරුත් නෑ ඔය නිකන් වාගේ කන් දෙකට හැච්ච දෙයක් වෙන්නේ නැති. ඒ මොකක් වෙච්ච දෙයක්ද? ඉබේ සිදුවෙච්ච දෙයක්. ගෙදර කවුද යකෝ ඊයරෑ මම 9ට ටැප් එක වහලා නැහැ සින්ක් එකේ කරාමේ වහලා නිදාගත්තේ. කවුද ඒක ඇරලා දැන්නේ? අපෝ මම නම් ඇයි නෑ. තාත්තා කියන මම ඇරියෙත් නෑ ඔය මම උදේ නැගිට තමුසෙට පස්සේනේ. මොකක් වෙච්ච දෙයක්ද? ඉබේ සිදුවෙච්ච දෙයක්. නේ ඉබේ සිදුවෙච්ච දෙයක්. මොකද හුණෙක් ඇවිල්ලා කරාමේ ඇරලා යන්නද? නෑ. අන්න ඒ වගේ මෙයා කා කියනවා යමක් කරන්නෙකු කරවන්නෙකු සිදවන්නෙකු නෑ කියලා. ඒ කියන්නේ මොකක්ද එහෙනම්? සියල්ල ඉබේ සිදුුණයි කියන එකනේ. සියල්ල ඉබේ සිදුුණා කියලා කතාවක් කියන්න හදන්නේ. බලන්න. සමස්ත පෘථුවියේ සියලු ප්‍රාණීන් මරා එකම මස් ගොඩක් කළ දේ හේතුවෙන් උපදනා පාපයක් නැතයි උගන්වනවා. මෙයා කව පුතේ දැන් පින්පව් නෑනේ. සමස්ත පෘථුවියේ ඉන්න සියලු ප්‍රාණීන් මරලා මස් ගොඩක් කළයි කියලා සිදුවෙන පවක් නැහැ. ඒක අනිත් පැත්ත ආයි ගන්නවා. ඒ කියන්නේ පව් කළාට පව් නැහැ කියලා ගන්නවා. දෙවෙනි එක බලන්න. දන් දෙමින් දන් දෙවමින් දෙනවා කියන්නේ එකක් දෙවනවා කියන්නේ තව එකක්. දෙනවා කියලා කියන්නේ මම දෙනවා. දෙවනවා කියලා කියන්නේ මම දෙන්න කියලා නිසා දෙනවා. මායි මල්ලි වාහනේ යන මම කෙනෙක් කියනවා රුපියල් 20ක් කියලා. මම රුපියල් 20ක් දෙනවා. මම කියනවා මංගාව මාරුසල්ලි නෑ උඹ 20ක් දියම් මල්ලිට කියලා. ඒ දෙවමි. මම කිව්ව නිසා ඌ දෙනවා. එහෙනම් දන් දෙනවා දන් දෙවමි. යදිමින් කියලා කියන්නේ ඉල්ලනවා. නැත්නම් යාග කරන එක. යදිමින් යදවමි. ඉල්ලවමි. ඉල්ලවමි. ඉල්ලමින් ඉල්ලවමි. මට ඉල්ලන්න බෑ කොඹ ඉල්ලහන්කෝ. ඉල්ලවමි. ගංගා තීරයේ උතුරු කෙළවරට ගියත් ගංගා කියන ගඟේ පුතේ උතුරු පැත්තට ගියා. ඒන් වන පිනක් නැතයි උගන්වයි. අන්න හොඳ දේවල් කර කර ගංගා නදියේ උතුරින් ඉඳන් දකුණටම ගියත් වෙන හොඳක් නැහැ කියලා කිව්වා. බලන්න දානයෙන් ඉන්ද්‍රිය දමනයෙන් සංවරයෙන් මේ හොඳ දේවල් ඔක්කොම සත්‍ය වචනයෙන් සිදුවන පිනක්ද නැත. අර හොඳයි කියලා සම්මත හොඳ දේවල් කළයි කියලා සිදුවෙන හොඳකුත් නැහැ කියලා කියනවා. මිනිසා විසින් සචේතනිකව කරනු ලබන හොඳ නරක ක්‍රියාවේ වගකීම පුද්ගලයාටම නොපැරවෙන බැවින් මිනිසාට අවශ්‍ය ඕනෑම දුරාචාර ක්‍රියාවලියකදීමට මෙමගින් ඉඩ සැලසේ. ඔන්න මම තනක් මතු කළා
නිකමට ඇහුවොත් විභාගෙට පූර්ණ කස්සපගේ ඉගැන්වීම සමාජ අසාධාරණයකි කියලා. ලියන්න බැරි උත්තරයක් ලියන්න පුළුවන් මේ. මිනිසා විසින් සචේතනිකව කියලා කියන්නේ හිතලානේ. සචේතනිකව කියන්නේ හිතා කරන දේවල්. සචේතනික අචේතනික නාමපද ක්‍රියාපද කියලා අපි කියවන්නේ ඉස්සර. සචේතනික මිනිසා විසින් හිතලා කරන දේවල් වල හිතලා කරන දේවල් හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒ දෙකේම විපාක නැත කියලා නෙමෙයි කියන්නේ. හරිද? දෙකේම විපාක නැත කියලා කියන්නේ. ත්‍රිපුතේ අපි කරන හොඳ නරක දෙකේම විපාක නැහැ කියලා කියනවා නම් මිනිසට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. බැයිද කරන්නේ? ඇයි අපි අම්මට සලකන්නේ? සැලකුවේ නැහැ කියලා අවුලක් නැහැ. ඇයි අපි තාත්තට සලකන්නේ? සැලකුවේ නැහැ කියලා අවුලක් නැහැනේ. ඇයි අපි හාමුදුරන දන් දෙන්නේ? දුන්නත් එකයි නැතත් එකයි. දුන්නයි කියලා ලැබෙන දෙයක්වත් නැහැ, නැතයි කියලා ලැබෙන දෙයක්වත් නැහැනේ. අන්නේ තැනට අපි යනවානේ. ඒ කියන්නේ මහා අකුසලයකට මුල පුරනවා. අකිරියවාදයේ ප්‍රධාන තැන. සචේතනිකව හැබැයි බුදුදහමේ මොකද්ද තියෙන වෙනස? බුදුදහම පුතේ සචේතනිකව කරන ලද ක්‍රියාව වගකීම වාරගත්තා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මම යම් කිසි කෙනෙක් සිතින් සිතා කයින් වචනේ මනසින් යම් දෙයක් කරනවා නම් ඒක හොඳ නම් හොඳ විපාකත් නරක නම් නරක විපාකත් ලැබෙන බව බුදුදහම තුල කියනවා. මනෝ පුබ්බංගමා ධම්ම මනෝසෙට්ටා මනෝමය. මනස කියන එක හැම දෙයකම මූලික වෙනවා කියලා බුදුදහම තුල කියන්නේ. හැබැයි මූ කිව්වා පූර්ණ කස්සපය කිව්වා මිනිසා විසින් කරන හොඳ ලන්දක ක්‍රියාවල ප්‍රතිඵලයක් නැහැ කියලා. ඉතින් මිනිස්සු ඕන විදිහට ජීවත් වෙන්නේ නැති. ඉතින් පුතේ මේක සමාජගත වුණා මොනතරම් අසාධාරණද කියලා ඔයාලා තේරුම් ගන්න. සමස්ත සමාජයේම සදාචාර වශයෙන් මහා පරිහානියකට මොහොගේ ගැනීම තුලින් පත් වෙනවා. නමුත් බුදුදහම කම්මවාදී කියලා කියන්නේ කර්මය පිළිගන්නවා කියන එක. කිරියවාදී කියන්නේ ක්‍රියාවේ ප්‍රතිඵල පිළිගන්නවා කියන එක. විරියවාදී වීරයේ උත්සාහයේ ප්‍රතිඵලය පිළිගන්නවා කියන එක. ඉතින් බුදුදහම කියලා කියන්නේ අන්න ඒවා පිළිගන්න දහමක්. ඒ නිසා බුදුදහම තුල සචේතනික වෙන ක්‍රියාවේ වගකීම තමාටම පවරනවා. ඒ කියන්නේ තමන් කරන හොඳ හෝ නරකවල ක්‍රියාවේ වගකීම තමන්ටමයි තියෙයි කියලා බුදුදහම තුල කතා කරනවා. පුනර්භවයේ පිළිගන්නා බුදු සමය කර්ම විපාක සිද්ධාන්තය අවධාරණය කරයි. දැන් පුතේ මුන් කියන්නේ මෙලවක් නැහැ පරලොවක් නැහැ වගේ අදහස් වලට එන්න හේතුව. එහෙම නැත්නම් අකිරේවාදී අදහස් වලට එන්න හේතුව තමයි උන් හිතාගෙන ඉන්නවා මරණයෙන් පස්සේ ආයි උපතක් නැහැ කියලා. හැබැයි බුදුදහම තුල කියනවා මරණයෙන් පස්සේ උපතක් තියෙනවා කියලා. සචේතනිකව සිදු කරන ලබන පින්පව කුසල් අකුසල් අදාළ පුද්ගලයාට ditta ධම්ම වේදනීය වශයෙන් මෙලෝ වශයෙන් කියන එක. උපපාද්‍ය වේදනීය වශයෙන් ඊළඟ ආත්ම ඉපදුනාට පස්සේ අපරාපරිය වේදනීය වශයෙන් සසර කවදා හරි ඉපදෙන දවසක විපාක ලැබෙන බව බුදුදහම තුල කියනවා. හැබැයි මෙයයි කිව්වා එහෙම විපාක දෙන්නේ නැහැ කියලා. සමාට හෝ අනුන්ට අනර්ථයේ පිණිස හේතු වන ප්‍රාණඝාත ආදී සියලු පාප අකුසල ලෙස හඳුන්වා ඒවායින් වැළකෙන ලෙස උපදෙස් දෙන බුදු සමය තමාට හා අනුන්ට හිතසුව පිණිස පවතින දාන ආදී සත් ක්‍රියා කුසල ලෙස උගන්වනවා. ප්‍රාණඝාතය අදත්තා දානය වගේ දේවල් අකුසල් කියලා බුදුදහම තුල කියනවා. දාන දෙන එක බුදුදහමට අනුව කටයුතු කරන එක හොඳ දේවල් විදිහට කියනවා. දානය, ඉන්ද්‍රිය දමනය, සීල සංවරය, සත්‍ය වචන ආදී මගින් ක්‍රියා කිරීම මෙලොව පරලොව ජීවිතය සුවපත් කිරීමට පමණක් නොව නිවන් පසක් කර ගැනීමට ඉවහල් වෙන බවත් බුදුදහම තුල කියනවා. එතකොට මේ සමස්තය දිහා බැලුවට පස්සේ අපිට පේනවා මේ අනුව පූර්ණ කස්සප අකිරේවාදී ශාස්ත්‍රවරයෙකු වශයෙන් බුදුදහම හඳුන්වයි. ඉතින් පුතේ එයාගේ ඉගැන්වීම අර විදිහට දරුණු නිසා බුදුදහමේට විරුද්ධව අදහස් දක්වලා ඔහුගේ ඉගැන්වීම අකිරේවාදයක් ලෙස අර්ථකථනය කළා. මේ විදිහට තමයි අපිට පූර්ණ කස්සප ගැන කතා කරන්න තියෙන්නේ. හැමෝම ඇස් දෙක පියාගන්නකො. ඉස්සරහටම පියාගන්න. අතල් එපා. ඇස් දෙක ඇත්තටම පියාගන්න. මම කියන එක හොඳට අහගන්න. ಭಾರತයේ හිටියා සත්සහතුරුවරු කියලා 6 දෙනෙක්. ඒ 6 දෙනාගේ නම් කියන්නවොත් එහෙම පූර්ණ කස්සප, මක්කලි ගෝසාල, අජිතකේස කම්බල, පකුද කච්චායන, සංජය වෙල්ලට්ටි පුත්ත සහ නිකණ්ඨනාත පුත්ත. එයාලගෙන් 5 දෙනෙක්. මුලින් ඉන්න 5 දෙනාම අකිරේවාදී. නිකණ්ඨනාත පුත්ත කිරියවාදී. අකිරේවාදී කියන වචනේ තේරුම තමයි පින්පව් කුසල අකුසල් පිළිගන්නේ නැහැ කියන එක. කිරියවාදී කියන වචනේ තේරුම තමයි
පින්පව් කුසල අකුසල් පිළිගන්නවා කියන එක. අපි පූර්ණ කස්සප ගැන කතා කළොත් එහෙම පූර්ණ කස්සප කියලා කියන්නේ අකිරේවාදී ශාස්ත්‍රෝනේ. එයාගෙන තොරතුරු සඳහන් වෙන්නේ දීඝ නිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ. මෙයා ඉගැන්වූ දේවල් තමයි යමක් කරන්නෙකු, කරවන්නෙකු, සිඳවන්නෙකු යම් දෙයක් සිදුවෙන ආකාරයක් නැහැ කියන එක. ඒ කියන්නේ සියල්ල ඉබේ සිදු වෙනවා කියන එක. මෙයා තව දෙයක් ඉගෙනුවා ඒ තමයි සමස්ත පෘථුවියේ ඉන්න සියලු ප්‍රාණීන් මරලා එකම මස් ගොඩක් කළත් ඒකෙන් කිසිම අපාපයක් සිදු වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයා තව කිව්වා. දන් දෙමින්, යාග කරමින්, සත්‍ය වචන කතා කරමින්, සිල් රැකමින් ගංගා තීරයේ උතුරු කෙළවරේ ඉඳන් දකුණට ගියත් එහෙම අමුතුවෙන් සිදුවෙන පිනකුත් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයෙන් සත්‍ය වචන කතා කරන එකකින් එහෙම නැත්නම් දන් දෙන එකකින් ඇති වෙන පිනකුත් නැහැ කියලා මෙයා ඉගන්නවා. ඊට පස්සේ මෙයාගේ ප්‍රධානම සංකල්ප වුණේ මිනිසා විසින් කරන ලද කිසිදු ක්‍රියාවක බලපෑම පුද්ගලයාට පවතින්නේ නැහැ කියන එක. ඉතින් බුදුහාමුදුරුවෝ මේ ක්‍රියාව සම්පූර්ණයෙන් බැහැර කළා. බැහැර කළ බුදුහාමුදුරුවෝ චේතනාවේ වගකීම පුද්ගලයාටම පැවරුවා. ගාතාවක් අපිට ඕනනම් පුළුවන් චේතනාහං වික්‍රේ කම්මං වදාමි. ඕන නැත්නම් මනෝපුබ්බංගමා ධම්මා ලියන්නත් පුළුවන්. බුදුදහම කියන්නේ මොකද්ද? බුදුදහම කියන්නේ පුද්ගලයා යමක් සිතින් සිතා, කයෙන් වචනයෙන් මනසින් කරනවා නම් ඒක හොඳයි නම් හොඳ විපාකත්, නරකයි නම් නරක විපාකත් ලැබෙන බව. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ පූර්ණ කස්සප කියන දේවල් කරන්න ගියොත් එහෙම සමාජය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පුනර්භවය විශ්වාස කළා. හැබැයි පූර්ණ කස්සපය පුනර්භවය විශ්වාස කළේ නැහැ. බුදුදහම තුල කිව්ව පුනර්භවය කියලා එකක් තියෙනවා. ඒ නිසා අකුසල් කරන්න එපා කියලා. ඊට පස්සේ බුදුදහම තුල ඉගැන්වුවා සචේතනිකව එහෙම නැත්නම් හිතලා කරන ඒවල විපාක දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්. ඒ කියන්නේ මෙලෝ වශයෙන්. ඊට පස්සේ උපපජ්ජ වේදනීය වශයෙන්. මරණයෙන් පස්සේ අපරාපරි වේදනීය වශයෙන්. සසරේ කවදා හරි දවසක විපාක වශයෙන් හම්බ වෙනවා. ඒ නිසා වැරදි වලින් වළකින්න කියලා ඉගැන්වුවා. ඊට පස්සේ බුදුදහම කිව්වා තමාටත් අනුන්ටත් අනර්ථය පිණිස පවතින ප්‍රාණඝාතය, සොරකම, ඊට පස්සේ සත්ව ඝාතන, හිංසා වගේ ඒවායින් වැළකෙන්න කියලා. අනුන්ටත් තමන්ටත් හිතසුව පිණිස ජීවත් වෙන්න කියලා ඉගැන්වුවා. ඊට පස්සේ බුදුදහම තුල ඉගැන්වුවා දාන, ඉන්ද්‍රිය දමනය, සීල සංවරය, කය වචන සංවරය මෙලව වගේම පරලෝ ජීවිතය සුවපත් වෙන මඟ සැලසෙන බව. ඉතින් පූර්ණ කස්සපගේ ඉගැන්වීම බුදුදහම තුලින් බැහැර කළේ මේ විදිහට. විභාගයට බැරිලා ප්‍රශ්නයක් ආව පූර්ණ කස්සප ගැන හැඳින්වීමක් කරන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් විභාගයට ප්‍රශ්නයක් එන්න පුළුවන් පූර්ණ කස්සපගේ ඉගැන්වීම බුදුදහමේ ਵਿਚාරයට ලක් වූ අයුරු පැහැදිලි කරන්න කියලා. මම මේ උගන්වපු කරුණු ටික ඔයාලට මතක තියාගත්තොත් අනිවාර්යෙන් හැමෝටම ගොඩාක් සාර්ථක උත්තරයක් ලියන්න පුළුවන්. උපරිම ලකුණකට යන්න. ඉතින් මම කැමැතියි ඔයාලගෙන් දැනගන්න දැන් මේ පාඩම මේ පූර්ණ කස්සපය ගැන තේරුණාද කියලා. තේරුණා නම් අංක 1 කියලා මැසේජ් එකක් දාන්න. දැන් ඇස් අරින්න පුළුවන්. මොන සාරාංශයකුත් කළා. මට පුළුවන් උපරිම පුතේ මම මේ කරන්නේ. මම දන්නේ නැහැ ඔයාලගේ ඔළුවට යනවද කියලා. මගේ සේවාව මම අවංක කරන්නේ මගේ 100 නම් මගේ කැපැසිටි එක 120ක්. තේරෙන්න ඕනේ ඉතින්. එක හරි නෑගිලා කියපන් අස්සහ දුර වෙන. හරි එහෙනම් සෙට් වෙලා ගියමුද පූර්ණ කස්සපය ගැන ප්‍රශ්නෙට උත්තරයක් ගන්න. ලියමුද? ළමයි උත්තරයක් ලියමුද? පුළුවන් ද බැයිද කියලා කියන්නකෝ. උත්තරයක් ලියන්න පුළුවන් ද බැයිද? දෙන්නයි ලියමු කියුනේ. හරි එහෙනම් අපි නොලියමු. අන්තර ලියන්න බෑනේ. හැමෝම කැමති ලියන්න නේද? පට්ටනේ. ලියමු. ඔයාලා කැමති නම් ලියමු. හරි නම ලියන්න කොලයක් කරන්. නම ලියන්න. පුළුවන් අය කැමරාව ඔන් කරගන්න. දෙන පූර්ණ කස්සප ගැන ඕකේ. මේ ඊට පස්සේ ඔන්න විභාගයට වැඩිපුර අහන්න පුළුවන් කෙනෙක් තමයි මක්කලි ගොස්සල්ලා ගැන. මම හිතනවා මගේ PDF එක පේනවා හොඳට. මේ පාවිච්චියට BC කරන්න ආසයි කියලා තියෙනවනේ. මේ පාවිච්චිය අපිට කැමති කියලා ගන්න. දැන් පුතේ වැඩ මෙහෙම BC සබ්ජෙක්ට් එක ලේසි.
ගුරුවරයෙකුත් හිතවත් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් තනියෙන් ඉගෙන නැත්නම් මම එහෙම පන්ති ගිහලා ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි BC. ආම්දුරන් නම් මොකද්ද BC දන්නවනේ අපිට උඩින් පහළ වෙන්නේ නැහැ අපිට. තනියෙන් ඉගෙන ගත්ත කෙනෙක්. ඔයාලට පුළුවන් තනියෙන් ඉගෙන ගන්න පුළුවන් හොඳම සබ්ජෙක්ට් එකක් තමයි කලා විෂය ධාරාවේ තියෙන BC. තනියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ගුරුවරයෙක් කියනවා මග පෙන්වීම ඩබල් වුණාම වැඩි ආසාවෙන් කරගෙන යන්න පුළුවන්. අපි යන්න. මක්කලි ගෝසාල ගැන විභාගයට අහන්න හිතෙනවා. සහන්න ඉඩ තියෙනවා. මෙහෙම හිතා ගන්නකො. සත්සාත්තුරු 6 දෙනා ඉන්නේ. මේ 6 දෙනා ගැනම බුදුහාමුදුරුවෝ අදහස් දක්වලා තියෙනවා. ටිකක් හෝ හොඳ කියා අහගත්තේ නිකාන්තනාත පුත්ත විතරයි. ටිකක් හරි හොඳ අහගත්තා. මොකද එයාගේ ඉගැන්වීම බුදුහාමරණයම බැහැර කරන්න පුළුවන් කමක් එහෙම තිබුණේ නැහැ. මොකද එච්චරට වැරදි තිබුණේ නැහැ. හැබැයි මේ අතර හිටිය බුදුහාමරණයන් හොඳට අහගත්ත කෙනෙක්. කවුද? අන්න ඒ පොර තමයි මක්කලි ගෝසාල. මක්කලි ගෝසාල බුදුහාමරණයන් අහගන්න සුද්ධ හිමිනේ. බුදුහාමුදුරුවෝ කිය දේශනා කරනවා මක්කලි මෝගපොරිසු මනුස්සා කිප්පම් මඤ්ඤේ කියන. මක්කලි මෝගපොරිසු මනුස්සා කිප්පම් මඤ්ඤේ. මක්කලි ගෝසාලය කියලා කියන්නේ මිනිස්සුන්ගේ ඔළුව කන එකෙක් කියලා ගුවා. සරලව මෙහෙමයි. මක්කලි මෝගපොරිසු මක්කලි මෝඩය. මෝගපොරිසය කියන්නේ මෝඩය. මක්කලි කියන අනුවණය මෝඩයා මිනිස්සු මුලාවටපත් කරනවා. මක්කලි මෝගපොරිසු මනුස්සා කිප්පම් මඤ්ඤේ. මක්කලි කියන්නේ ගන්න දෙයක් නැති පොරක් කියලා තමයි සරලව කියන්නේ. එහෙනම් මම දෙලියාගෙන මක්කලි ගෝසාල ගැන කතා කරනවා කියන්නේ අපි මේ කතා කරන්නේ බුදුහාමුදුරන්ගේ බැනුම් අහපු ඩයල් එකක් ගැන කියලා මතක තියාගන්න. එයාගේ ගැනීම අකිරේවාදී තියෙනවා. ඒ අකිරේවාදී තියෙනවා කියන්නේ මම මුලින් මතක් කළානේ මෙතනනේ. මේ පස් දෙනාම අකිරේවාදී නිකාන්ත විතරයි කිරේවාදී කියලා මම මතක් කළානේ. ඒ කියන්නේ පුතේ මක්කලි ගෝසාලගේ අකිරේවාදයක් තියෙනවා. මේකට අමතරව යාගේ තියෙනවා අහේතු අප්‍රත්‍යවාදී කියලා ගැනීම. මොකක්ද ගැන්වීම? හේතු අප්‍රත්‍යවාදී. හේතු කියන වචනේ අහපු ගමන් වලට තේරෙන්න ඕනේ හේතුවක් නැහැ කියන එක. අහේතු කාලය කියලා කියන්නේ. අහේතු කාලේ මොකද්ද? හොඳ කජ්ජම් කැලලක් තියෙනවා මට නැහැ. අහේතු කියන්නේ හේතුවක් නැහැ කියන එක. සත්‍යයේ කෙලෙසීමට හේතු හතක් නැහැ. කෙලෙසීම කියලා කියන්නේ පුතේ හොඳ නරක දෙපැත්තට මෙතන අදහස් කරනවා. සත්‍යයේ වර්ධනයට එක්ක විනාශයට පැවැත්මට හේතු ප්‍රත්‍යක් නැහැ කියන එක තමයි අහේතු අප්‍රත්‍යවාදී කියලා. මක්කලි ගෝසාල කිව්වා සත්‍යයේ පිරිසිදු හෝ අපිරිසිදු වෙන කිසිදු හේතුවක් බලපාන්නේ නැහැ කියලා. මෙයාගේ තව ඉගැන්වීමක් තිබුණා නියතිවාදී කියලා එකක්. නීතිවාදී කියලා කියන්නේ මොකද්ද? නීතිවාදී කියලා කියන්නේ ස්වභාව නීතියකට අනුව සත්‍යයේ සසර ගමන සිදු වෙනවා කියන එක. ස්වභාව නීතියක් කියන්නේ පුතේ ලෝකේ තියෙන විදිහක් තියෙනවා. සත්‍යයක කල්ප ලක්ෂයක් විතර ජීවිතේ වින්දනය කරන සසර ගමන ආසන්න කරලා. ඒ කියන්නේ මිනිස්සෙක් නම් ඌ උපදින්නනේ ගානක් තියෙනවා. ඒ ගාන ඉවර කරලා තමයි සසරින් අත මිදෙන්නේ වෙන්නේ. අවුරුදු 1000ක් කිව්වොත් එහෙම අවුරුදු 1000ක් නම් කමන්නේ කියනකො සත්‍යයේ ආත්ම 1000ක් උපදිනවා කොහොමද? මේ තියෙන එකක්. තව 999ක් උපදිනවා. ඒක ඇත්තට බොරුද කියලා හිතන්න පුළුවන්ද? අන්න ඒ වගේ ඉගැන්වීමක් එයා ඉගැන්වුවා. ඒකට කියනවා නියතිවාදයක් කියලා. නියතිවාදය කියලා කියන්නේ මොකද්ද? මෙයා කියව අනිවාර්යයෙන් මෙහෙම වෙනවයි කියන්නේ. ඒක නීතියක් වගේනේ නියතියක්. මේක අනිවාර්යයෙන්ම මෙහෙම වෙනවමයි. මම ඊට කලින් මම දවසක් කාට හරි කතා කළා අර මේ ගඟක් නම් පහළට ගලනවා අම්මයි. ඒක නියතියනේ ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද යටි මිනිස්සු දසමායෝ දෙක තුන උඩට තලු කරලා ගඟක් උඩට ගලයිද? කවදාවත් ගලන්නේ නැහැ. ගඟක් නම් පහළට දාලා බස්නවාමයි. අන්න ඒ වගේ තමයි මේ මක්කලි කියන කෙනා කිව්වා නීතිවාදයක් තියෙන තමයි සත්‍යය කියන්නේ නියමිත ආත්ම ගණන සසර සැරිසරණයමයි. ඒකෙන් මුදවන්න පුළුවන් කමක් නැහැ කියලා කිව්වා. බුදුදහම මොකද්ද කිව්වේ? බුදුදහම කිව්වා සසර සත්‍ය නිර්වාණ අවබෝධ කරගත්තට පස්සේ සංසාරගත ඉපදීම මැරීම කියන එක එහෙම නැත්නම් පැවැත්ම කියන එක අවසන් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙයාගේ තවත් ඉගෙනීමක් තිබුණා අධිච්ච සමුප්පන්නවාදී කියලා ඉගෙනීමක්. ඊට පස්සේ මෙයා ඉගෙනුවා උත්සාහය සියලු උත්සාහය අර්ථයක් නැහැ කියලා කිව්වා. මෙයාක උත්සාහය කියන එකේ අර්ථයක් නැහැ ගන්න. සියලු ප්‍රාණීන් වීරයෙන් තොරයි කියලා කිව්වා. වීරය කියලා කියන්නේ මිනිස්සු අර ගැම්මට වැඩ කරනවා කියන එකක් නැහැ කියලා. ඉතින් ඒකට හිතන්නකෝ මම ඔයාලට උගන්වන ගමන් කෝ අපෝ ඉතින් එමය ඉතින් මට පාඩම් කළා කියලා කියන්නේ වැඩක් නැහැ කරගන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ අදහසක් දැරුවා. ඊට පස්සේ පුද්ගල අධිෂ්ඨානයේ පුරුෂය පුරුෂ පරාක්‍රම බල පරාක්‍රම කියන ශක්තිය තේජස වගේ දේවල් මෙයා ප්‍රතික්ෂේප කළා. මක්කලි ගෝසාල ප්‍රතික්ෂේප කළා.
ඊට පස්සේ ප්‍රතික්ෂේප කළා මෙයා කිව්වා මොකද්ද කිව්වේ? සත්‍යයන් සියලු ප්‍රාණීන් වීරිය රහිතයි කිව්වා. සත්තු සියලු ප්‍රාණීන් කිසිම වීරයක් නැතියි. එහෙම කිසිම හයියක් නැති, කිසිම බලයක් නැති, කිසිම ජවයක් නැතියි කියලා කිව්වා. බල රහිතයි. බලයක් නැහැ. සෝ කැමැත්තට අනුව කටයුතු කළ නැහැ කි පිරිසක් ලෙස හමුදා. මගේ කැමැත්තට අනුව වැඩ කරන්න පුළුවන් පිරිසකුත් නෙවෙයි සත්‍යය කියලා කියන්නේ කියලා මක්කලි ගෝසාල කිව්වා. මේක වැදගත් තැනක්. මේ වචන තුන පාඩම් කරගන්න කමලේකම පැත්තකට දාලා මෙම ඉගැන්වීම. ඒ කියන්නේ මොකද්ද? මෙම ඉගැන්වීම කියලා කියන්නේ මොකද්ද පුතේ? මම පුළුවන් ඉතින් ඉතලකින් එකතු කරන්න. මෙන්න මේ ඉගැන්වීම. මෙම ඉගැන්වීම කියලා කියන්නේ මෙන්න මේ ඉගැන්වීම. හරි මේකට. මෙම ඉගැන්වීම මොකක්ද වචන? නත්ති කම්ම, නත්ති කිරිය, නත්ති විරිය යන පද වලින් හඳුන්වන්නේ. නත්ති කම්ම කියලා කියන්නේ මොකද්ද? සියලු ප්‍රාණීන් වීරිය සහිත නැත්නම් කිසිම බලයක් නැහැ. නත්ති කිරිය කිසිම ක්‍රියා බලයක් නැහැ. නත්ති විරිය කිසිම වීරයක් කියලා එකක් නැහැ කියලා කියනවා. මේ කියන්නේ මගින් කර්ම විපාක බැහැ කරන නිසා මක්කලි ගෝසාල කිරිවාදයක් ලෙස සලකයි. ඒතකොට මේ කියන්නේ මුතුලින් කර්ම සහ කර්ම විපාක බැහැර කරනවානේ. එයි යකෝ කිසිම වීරියක් ශක්තියක් බලයක් හැකියාවක් නැත්නම් කොහෙද කර්ම විපාකයක්. කර්ම විපාක කියන සම්පූර්ණයෙන්ම බැහැර කළා. කර්ම විපාක කියන්නේ හොඳ කර්ම වල තියෙන හොඳ විපාකත් නරක කර්ම වල තියෙන නරක විපාකත්. කුසල කර්ම කියලා කැලලක කර්ම කියන්නේ අන්නේ ඒක. අකුසල කර්ම කුසල කර්ම වගේ ඒවා විපාක නැහැ කියලා කියනවා. බුදුජානක වහන්සේ සංයුත්ත නිකායේ මනාලි සූත්‍රයේදී අත්ති මහාලි හේතු අත්තිපච්චෝ සත්තාන සංකේසය සහිත අපච්ච මෙන්න මේක බල පාඩම් කරගන්න ඕනේ නේ. මේක බලන්න එපා. හරිද? ඒක ඕනේ. මොකද දැන් එක්සෑම් එකට ළඟ කාලයක් මේ කුණුහරුප පාඩම් කරන්න ගිහලා ගෝසාලෙන් දැන් ඉතින් වන්නක් කරගන්න එපා. ඕන දේවල් මම කියලා දෙන්නම්. බලන්න. පටිච්චසමුප්පාද සිද්ධාන්ත ඉදිරිපත් කරමින් ලෝකයේ සියල්ල හේතු ප්‍රත්‍යයන් සහිතව ඇති වෙන අරු විද්‍යාත්මකව තහවුරුකට ඇත. දැන් මූකුවනේ කිසිම දෙයක් හටගන්නේ නැහැ, වීරියක් නැහැ, බලයක් නැහැ, ශක්තියක් නැහැ, පුරුෂ ශක්තියක් නැහැ, පුරුෂ වීරියක් නැහැ, බල පරාක්‍රමයක් නැහැ කියලා කියනකොට බුදුහාමුදුරුවෝ කිව්වා පටිච්චසමුප්පාද සිද්ධාන්ත ඉදිරිපත් කරමින් ලෝකේ සියල්ල හේතු ප්‍රත්‍ය සහිතව ඇති වී නැති වෙලා යන බව තහවුරු කළා. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතු වලින් යම් කිසි දෙයක් හටගත්තද ඒ හේතු නැති වුණාට පස්සේ ඇති වෙච්ච දෙයක් නැති වෙලා යනවා. ඔය මරණ ගෙවල් වල පාංශකුල වලට එහෙම ඊළඟට හඳුන්වලා තමයි කියන්නේ. හේතුවකින් හටගත්තා හේතු නැති වෙලා කියන්නේ. අපි හටගන්න යම් කිසි හේතුවකින් ඒ හේතු නැති වෙච්චම හටගත්ත දෙයක් නැහැ කියන එක. බුදුහාමුදුරු කියන්නේ. බුදු සමයෙන් සාචන්දතාවය අනුව හොඳ නරක මැනවින් තෝරා බේරාගෙන ඊටසේ ක්‍රියා කිරීම ප්‍රත්‍යක්ෂව අවධාරණය කරමින් සියලු සචේතන ක්‍රියාවල වගේම කතුණු වේතන සචේතනිකයි කියලා කියන්නේ හිතලා කරන ඒවා තමන් කරන්නේ හොදක් නම් හොඳ ක්‍රියාවේ බලපෑම තමන්ටමයි තමන් කරන්නේ නරකක් නම් ඒ නරක ක්‍රියාවේ බලපෑම තමන්ටමයි ඇති කියලා බුදුහාමුදුරුවෝ කරුණ දැක්වුවා. අත්තකාර පරකාර පුරිසතාම පුරිස බල පුරිස විරිය පුරිස පරාක්‍රම මේක වැදගත්. ආදී ශක්තියින් පුද්ගලයා තුල පැවතිය යුතු ධනාත්මක උත්තේජනයන්සේ දක්වයි. දැන් මෙහා කොනේ පුතේ මේ මෙතන බලන්නකො මේ උත්සාහය මෙන්න මේක මම මේ කියන්නේ. මෙයාගා මොකද්ද මේ උත්සාහය වීරිය අධිෂ්ඨානයේ පුරුෂ බලයේ පුරුෂ පරාක්‍රමයේ ප්‍රතික්ෂේප කරනවානේ. බලන්න මේක බුදුහාමුදුරුවෝ ගාවට ගියා වාස්සේ මොකද වෙන්නේ මේ බුදුහාමුදුරුවෝ පරකාර පුරුෂතාම් පුරුෂ බල පුරුෂ විරිය පුරුෂ පරාක්‍රම ධනාත්මක උත්තේජන මේ සුඛව දිනන්නේ ගුණාංග විදිහට දැක්වා. බුදු සමය සම්මා වායාම ආරම්භක ධාතු නික්‍රම ධාතු පරාක්‍රම ධාතු අපමාන අදිඨාන ආදී ආකල්ප පුද්ගල පෞරුෂයේ වර්ධනය වෙන ඒවා විදිහට කියනවා. විවිධ උහුයෙන් කියන බුදු නූලට විවිධ උහුයෙන් වියන ලද වස්ත්‍ර අතර දුර්වර්ණ දුර්ගන්ධ ඇති කේශ කම්බලයක් ඉතා පහත් තත්ත්වයලා සැලකෙන්නා මෙන්
ඒ කියන්නේ මොකද ගොඩාක් ලස්සන නූල් වලින් හදන ඇඳුම් තියෙනවා. ඒ ඇඳුම් අතර දොරවල කැත ගඳ ගහන ඇඳුමක් දැක්කම ඒක අපිට අග්ගලා අරගන්න පුළුවන්නේ. අනේ වගේ මේ ගොඩාක් ශ්‍රමණයන් අතර උගන්වන ඉගැන්වීම අතරින් මක්කලි ගෝසාලගේ ඉගැන්වීම පහන වාදයක් ලෙස බුදුහාමුදුරුවෝ දැන් අරගෙන අනිත් පූර්ණකාශ්‍යප මක්කලි ගෝසාල අජිත කේස කම්බල පපුද කච්චාන් නිගණ්ඨනාථ පුතක කියන්නේ විවිධ පාට නූල් වලින් ඉගෙන දාද ඇඳුම් ගොඩක් නම් මක්කලි ගෝසාල කියන්නේ එතන තියෙන කැතම කැත දුර්වර්ණ වෙච්ච ගඳ ගහන ඇඳුමක් කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඒක තමයි පුතේ මම කිව්වේ මක්ලි මොගපුරිසෝ මනුස්සන් කිප්පා මන්නේ. මක්ලි කියන්නේ මහා මොඩේ මිනිස්සු මුලාවට පත් කරන කෙනෙක් කියලා කියනවා. මේකත් අදගත් බුදුහාමුදුරුවෝ කිව්වා දේශනා කළා. ගංගා මුවේ ගිල්වා තබන කෙමින බොහෝ මත්ස්‍යයන්ගේ විනාශය පිණිස හේතු වන්නාසේ ගංගා මුවේ ගිල්ලා තියෙන කෙමින කියලා කියන්නේ මාළු වලන් දාන්න දැල බිලිබිත්ත වගේ එකක්. අන්න ඒක මිනිස් බොහෝ මාළුන්ගේ ජීවිතය විනාශ කරනවා වගේ තමයි මේ මක්කලි ගෝසාලගේ ඉගැන්වීම බොහෝ මිනිසුන්ට අහිතයි. අවැඩ පිණිස ව්‍යසනයේ පිණිස විනාශයේ පිණිස පවතිනවා කියලා බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. S2 පියාගෙන උඩට අහගමු එකපාරක්. මක්කලි ගෝසාල කියලා කියන්නේ සර්සාතුරු අතර මේ හිටියේ කෙනෙක්ම තමයි. සර්සාතුරු 6 දෙනාගෙන් 5 දෙනෙක් කිරියවාදී මක්කලි ගෝසාල අකිරියවාදී. නිගණ්ඨනාථ පුත්ත කිරියවාදී. හැබැයි මේ 5 දෙනා 6 දෙනාට මේ 6 දෙනාගෙන් 5 දෙනෙකුට බුදුහාමුදුරුවෝ එහෙම ලොකුවට විවේචන කළේ නැහැ. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළ සම්පූර්ණම විවේචනය කළ එකම චරිතය තමයි මක්කලි ගෝසාල. මක්කලි ගෝසාල අකිරියවාදීයි. ඊට පස්සේ ඊට අමතරව අහේතුක අප්‍රත්‍යවාදී, නියතිවාදී වගේ තමයි ඉගෙනුවා. හේතු අප්‍රත්‍යවාදී කියන්නේ පොතේ හේතුත්‍යයන්ගේ සම්බන්ධතාවයක් නැතුව ලෝකෙ තියෙන සියල්ල සිදු වෙනවා කියන එක. ඊට පස්සේ නියතිවාදී කියලා කියන්නේ ලෝකෙ තියෙන සියල්ල කිසියම් ගැළපෙන නියතියකට අනුව සිදු වෙනවා කියන්නේ. මේ නියතියක් කියලා කියන්නේ නිශ්චිත නියමයක්. මම කිව්වේ ගංගාවක් පහළටමයි ගලා බසින්න කියලා අන්නේ වගේ. ඊට පස්සේ මෙයාක උත්සාහය, වීරය, බලය, පුරුෂ ශක්තිය කියලා දෙයක් නැහැ කියලා. සියලු සත්වයෝ බලය රහිතයි, විරිය රහිතයි. ඊට පස්සේ බුද්ධියෙන් තොරයි කියලා කියනවා. ඒක පාලි පාරණයෙන් කියන නැති කම්ම, නැති කිරිය, නැති විරිය කියලා අපිට කියන්න පුළුවන්. බුදුදහම මේ ඉගැන්වීම බැහැර කරනවා. බුදුහාමුදුරුවෝ කියන ලෝකෙ සියල්ල සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන්. එහෙම ආකාස්මිකව එහෙම නැත්නම් මේ නීතිවාදීව සියල්ල සිදු වෙන්නේ නැහැ. සියල්ල සිදු වෙන්නේ හේතුවක් ඇතුව. මං ගාතාවක් පොයකට ඕනනම් හේතුම් පටිච්ච සම්භූතා හේතුබංගා නිරුද්ධති. යම් කිසි හේතුවක් නිසා යම් දෙයක් හටගත්තද ඒ හේතුව නැති වුණකොට අර හටගත්ත දෙයක් නැති වෙලා යනවා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා බුදුහාමුදුරුවෝ දේශනා කළා සියලු සත්ත්වයන්ට නිදහසේ තීන්දුව తీරන ගන්න පුළුවන්. තමන්ගේ හැකියාව අනුව කටයුතු කරන්න අයිතිය තියෙනවා කියලා කිව්වා. මක්කලි ගෝසාල පුරුෂ බලේ පරාක්‍රමයේ වීරිය නැකුවට බුදුහාමුදුරුවෝ කිව්වා නෑ පුරුෂ බලේ පුරුෂ වීරිය අධිෂ්ඨානයේ ශක්තිය වගේ දේවල් තියෙනවා. ඒවා මිනිසු ගාව තියෙන ධනාත්මක උත්තේ කියනවා. ආරම්භක ධාතු, නිකමන ධාතු, පරාක්‍රම ධාතු, අධිෂ්ඨාන වගේ දේවල් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කළා මක්කලි ගෝසාලගේ ඉගැන්වීම හරිතර විවිධ පාට ලස්සන නූල් එකතු කළා හදලා තියෙන ඇඳුම් ගොඩක් මැද අර ගඳ ගහන දුර්වල ඇඳුමක් ලේසියෙන් හඳුනා ගන්න පුළුවන් වගේ සාසාතුරු අතරේ මක්කලි ගෝසාලගේ ඉගැන්වීම පහත් කියලා ඉතාම ඉක්මනින් අඳුර ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ විවේචනය කළා. ඒක පාරිපරයත්ව මක්කලි මොගපුරිසෝ මනුස්සන් කිප්පා මන්නේ කියන. මක්කලි තරංග අනුනේ මම කවදාවත් දැක්කේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. අන්තිම දවස් ඥානගේ ගැන විවේචනය කළා දේශනා කළා. අපි කොල්ගේ කියන්නේ ගාමුවේ ගිල්ලා තමයි කිමකොත් මල් දැලක් පිළිපිටක් වගේ ඒක අර බොහෝ මනුෂ්‍ය විනාශයට පත් කරනවා වගේ තමයි මේ මොගේ ගැන්වීම බුද්ධයෙන් විනාශයට පත් කරලා සසර දුකට ඇද දමන ගැන්වීමක් කියලා බුදුහාමුදුරුවෝ මක්කලි ගෝසාලගේ ගැන්වීම සම්පූර්ණයෙන්ම බැහැර කළා. ඉතින් ওই විදිහට තමයි මක්කලි ගෝසාල ගැන අපිට කතා කරන්න තියෙන්නේ. මම කැමතියි ඔයාලගෙන් ඒක තේරුණාද කියලා දැනගන්න. තේරුණා නම් අවංකවම මෙසේජ් එකක් දාන්න තේරුණා කියලා. තේරුම් නැත්නම් අපි ආයෙ කරමු. හරි අපි යමු. අජිත කේස කම්බල ගැන එහෙම ලොකුවට අහන්නේ නැහැ එක්සෑම් එකට බය වෙන්න එපා. මම ලොකුවට අහන්නේ නැහැ කිව්වට කියන්න බෑ මේ පාර පේපරේ ලීසි කරනවා කියලා මේ එකගෙන් හයිත් දන්නේ නැහැ.
ඔය වගේ සිද්ධින අපිට කඩාපාත් වෙන්නේ. කවදාවත් අහන්න තුලින් අහනවා පේපරේ ලේසි කරනවා කියලා. උන් හිතන්නේ එතකොට පේපරේ ලේසි කියලා. ටාගට් කරලා යන්නේ හොල්මන්. අජිත කේස කම්බල. මෙයාගේ කියන්නේ කෙලින්ම දාලා තියෙන අකිරේවාදී කියලා. අකිරේවාදී කියන්නේ පින්පව විශ්වාස නැති කෙනෙක් කියන එකනේ. ඊට පස්සේ පුතේ භෞතිකවාදී. රෙකෝඩ් එක දැම්මේ නැද්ද? දැම්මනේ. ඊට පස්සේ පුතේ භෞතිකවාදී. භෞතිකවාදී කියලා මොකක්ද දන්නවද? සතර මහා භූතයන් පමණක් ස්ථීර පදාර්ථවල පිළිගැනීම. සතර මහා භූත මතකයේ මෙසේජ් එකක් දාන්න බලන්න. සතර මහා භූත ස්ථීර පදාර්ථ වශයෙන් පිළිගැනීම. තමයි භෞතිකවාදී කියලා කියන්නේ. භෞතික විද්‍යාව කියලා එකක් තියෙනවානේ. ඒ ලෙවල් වල සතර මහා භූත මතකයේද යාපුත් කියව භෞතිකවාදී කියලා. අන්න හරි. සතර මහා භූත කියලා කියන්නේ කවුද? යකෝ මතකද හෝ මතකයි කියලා මේ දාන්නේ බෑ මොනවද කියන්නේ? වායෝ. ඔව් හරි. සතර මහා භූත කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරට නීල පීත ලෝහිත ඕදාත එහෙම නෙවෙයි හොඳේ. සතර මහා භූත කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරට. ඉතින් මෙයා කව භෞතිකවාදී කිව්වේ පුද්ගලයා කියලා කියන්නේ මේවා පුද්ගලයාගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ස්ථීර පදාර්ථ ලෙස පුද්ගලයාගේ හැමදාම පවතින පදාර්ථ හතරක් විදිහට තමයි මෙයා ඉගැන්වෙන්නේ. හැබැයි මෙයා ගුවා ඊට පස්සේ උච්ඡේදවාදී අදහසකුත් දැක්වුවා. ඒ කියන්නේ මරණින් මතු සියල්ල අවසන් වෙයි කියලා. හරිනේ ඉතින්. භෞතිකවාදී කියන එකෙන් එයා කිව්වා සතර මහා භූත පුද්ගලයා අවසන් වෙන තෙක්ම එක දිගට ඒ විදිහටම පවතිනවා කියලා. උච්ඡේදවාදීදී කිව්වා මරණින් මතු සියල්ල අවසන් වෙයි. උච්ඡේදවාදය කියන්නේ මොකද්ද? භෞතිකවාදය කියන්නේ මොකද්ද? අකිරියවාදය කියන්නේ මොකද්ද කියලා MCQ ප්‍රශ්න වලට අහන්න පුළුවන්. උච්ඡේදවාදී කියන එකේ තේරුම තමයි පුතේ මරණින් මතු සියල්ල අවසන් වෙයි කියලා. ඔය බීපු මිනිස්සු. ගෙදර ගෑණි මිනිහා මරා ගත්තා. මිනිස්සු ගෑනු වහබොන්නේ එහෙම ගියාම කියන්නේ මැරුණම ඔක්කොමට ඉවරයි. උඹලත් එක්ක ඉන්නකන් තමයි මේ කරදරේ. මම යනවා මැරෙන්න. මම වහා ටිකක් බීලා මැරෙනවා. මැරුණම ඔක්කොම ඉවරයිනේ. බෙල්ල වල දාගෙන මැරෙනවා. මම මැරුණම ඔක්කොම ඉවරයිනේ. මිනිස්සු කෝච්චියට පනින්නේ, බෙල්ල වල දාගන්නේ, වාහන වලට පනින්නේ, වහබොන්නේ. මැරුණට පස්සේ ඔක්කොම ඉවරයි. ඔන්න මැරුණට පස්සේ ඔක්කොම ඉවරයි කියලා කවුරු හරි කිව්වොත් බුදුදහමේ මැරුණට පස්සේ සියල්ල ඉවරයි කියලා කිව්වේ නෑ පුතේ. බුදුදහම මොකද්ද කිව්වේ? මරුණට පස්සේ තමයි සියල්ල පටන් ගන්න. ඇයි පව් කරපෙව අපාය යනවා. පින් කරපෙව දිව්‍ය ලෝක යනවා. භාවනා කරපෙව බ්‍රහ්ම ලෝක යනවා. තිරිසන් වැඩ කරපෙව තිරිසන්ගත සත්තුලා උපදිනවා. මල පෙරේත කරපෙව මල පෙරේතලා උපදිනවා. මනුස්ස වැඩ කරපෙව මනුස්සයලා උපදිනවා. දැනින්නට පස්සේ ඉන්නකම් වෙන දෙයක් නෑ. මරුණට පස්සේ තමයි වැඩ ටික ඔක්කොම පටන් ගන්න. හැබැයි අජිත කේස කම්බල කියනවා මරණයෙන් පස්සේ සියල්ල අවසන් වෙනවා කියලා. එතකොට මෙයාගේ ඉගැන්වීම පටිච්ච සමුප්පන්නව සත්‍යයේ ඊට පස්සේ ලෝකේ හට ගැනීම හා පැවැත්ම මනා වූ නුවණින් දකින්නාට නාස්තික දෘෂ්ටි හේවත් උච්ඡේද දෘෂ්ටි ඇති නොවේ. ඒ කියන්නේ පුතේ ලෝකේ ඇති විදිහට යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තා නම් එයාගාමී උච්ඡේදවාදය ඇති වෙන්නේ නැහැ. උච්ඡේදවාදය කියන්නේ මරණයට පස්සේ ඉවරයි කියන එක ඇති වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා තමන් කරන කර්මවල විපාක අනුව මැරිලා ආයෙ කොහේ හරි තැනක උපදිනවා කියන එක. මැරිලා උපදින්නේ නැත්නම් මොන වුණාද? රහත් වුණාම මැරිලා උපදින්නේ නැහැ. පසේ බුදු වුණොත් මැරිලා උපදින්නේ නැහැ. බුදු කෙනෙක් වුණොත් මැරිලා උපදින්නේ නැහැ. ඒ අය මොකද්ද වෙන්නේ? සසර ගමන අවසන් කරනවා. සසර ගමන අවසන් කරනවා කොට ඒ වුණ මරණයන් මතු නැවත උපදීමක් නැහැ නම් උච්ඡේදවාදී කියලා දාන්න පුළුවන්. හැබැයි එතනින් මෙහා ඉන්න අපි හැමෝම මැරිලා ආයි උපදිනවා. ඒ කියන්නේ අපිට උච්ඡේදවාදී කියලා කියන්න බෑ. ඇයි? මැරිලා උපදිනවනේ. සත්‍යයේ පැවැත්ම මරණයෙන් අවසන් නොවන්නේ යවධාරණය කරන බුදු සමය පුනර්භවයේ පිළිගනී. පුනරුත්පත්තියයි පුනර්භවයයි කියන්නේ දෙකක්. හොඳට අහගන්න. මේක ගුරුරුපාව වරද්දන තැන. පුනරුත්පත්තිය කියලා කියන්නේ පුතේ මම මැරිලා මමම වෙලා උපදිනවා. මම මැරිලා මමම උපදිනවා. උදාහරණයක් මම කියන්නේ. බලලා දැකලා ඉතින් පෙර භවයේ පිළිබඳව කතා කරන පුංචි දරුවෝ. පත්තරවල එහෙම යන්නේ. මනෝවිද්‍යාත්මක සාකච්ඡාවල එහෙම තියෙනවා ලංකාදීප වගේ පත්තරවල එහෙම. අර චූටි ළමයි මම හිටියේ මේ ගමේ මේ තමයි මගේ අම්මා මේ මගේ තාත්තා මේ ඉන්නේ මං කලින් හිටියේ ගේ මෙන්න මෙතන වාහනයක තමයි මම හැප්පුණේ
මේ ඉන්නේ මමම කියලා කියන. ඒ කවුද? මැරිලා මමම ඉපදිලානේ. ඒක ඇත්ත නම් එහෙමනේ. මේ වචනයක් දෙකක් කතා කරගන්න කෙනේ මම හිටියේ මෙහෙ මගේ ගම මේක මම ඉපදුනේ මෙහෙම කියලා කියනවා කියන්නේ මොකද්ද? ඒක වෙන ගැටලුවන්නේ. ඒ කියන්නේ එහෙනම් එයාම තමයි. ඒ කියන්නේ පුනරුත්පත්තිය. පුනරුත්පත්තිය කියන්නේ මම මැරිලා මමම උපදිනවා. ඔබ බුදුදහම පිළිගන්නේ පුනර්භවයක්. පුනර්භවයක් කියන්නේ මොකද්ද? මැරිලා වෙනත් භවයක උපදිනවා. මම මැරිලා වෙනත් භවයක කියන්නේ මම මැරිලා බල්ලෙක් වෙන්න පුළුවන්. ඒක පුනර්භවයක්. මම මැරිලා කොටියෙක් වෙන්න පුළුවන්. ඒක පුනර්භවයක්. බුදුදහම තුල කියන සත්‍යයන් පරණේ පුනර්භවයක් කරා ගමන් කරනවා කියලා. ඊට පස්සේ කර්ම විපාක સિદ્ધාන්තය පිළිගන්නා බුදු සමය පුද්ගලයා විසින් සචේතනව කරන ලබන කුසල කුසල කර්මයන්ගේ ඵල සංසාරගත ජීවිතය තුල විඳීමට සිදුන බව කියන්නේ. මිනිස්සු සසර කරන ලද හොඳ අකුසල විපාක ලැබෙන බව බුදුදහම තුල කියනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ලෙස බැහැර කරන බුදු සමය දසවස්තුක සම්‍යා දෘෂ්ටියක් මහා චත්තාරි සූත්‍රය උගන්වනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා එකක් කියනවා මේ අජිතකේස කම්බල බුදුදහම තුල එක කතා කළේ දසවස්තුක සම්මා දිට්ඨියක් කියලා. මොකද්ද දසවස්තු කියන එක මෙතෙන්දී පුතේ වැදගත් වෙන්නේ නැහැ අපිට මේ කොටසට අදාළව. දානාදී සත්ක්‍රියාවල ඵල විපාක ප්‍රතික්ෂේප කිරීම හා දානාදී සත්ක්‍රියාවල ඵල විපාක ප්‍රතික්ෂේප කිරීම හා සත්‍යාගයේ සංසාරික පැවැත්ම බැහැර කිරීම යන අජිතකේස කම්බල ශාස්ත්‍රයේ ඉගැන්වීම සමාජ සදාචාර පැවැත්මට ප්‍රබල සාධකයක් විය. ඒ පුතේ මෙතන අර වගේමයි මරණයෙන් මතු සියල්ල අවසන් වෙනවා කියලා යම් කිසි ශාස්ත්‍රවරයෙක් හරි කවුරු හරි ඉගන්වනවා නම් පුද්ගලයාට පුළුවන් ඕන විදිහකට ජීවත් වෙන්න. ඒ මරණයට පස්සේ ඉවරයි. එහෙනම් අපිට ඕන තරම් ණය ගන්න පුළුවන්. ආයි බල්ල වෙලා උපදින්නේ නැහැ. හරක් වෙලා උපදින්නේ නැහැ. අලි වෙලා උපදින්නේ නැහැ. ආයෝ සසරගතෝ ගෙවන්න ඕනේ නැහැ. අපිට ඉත හැකි. මොනවාරි කිව්වම මරලා දානවා. රාකරි ගියාව ගහලා මරලා දානවා. ආයිත් උපදින්නේ නැහැ. ආයෙ ඉපදුනොත් එහෙමනේ මම උගෙන් පීයනුම් කාලේ මැරෙන්න ඕන. මෙතනින් මේක අවසන් කියලා හිතුවොත් අන්නේ මතේ සමාජගත වුණොත් එහෙම ලොකු ඉන්ට්‍රස්ට් එකක්. දැන් ඔය මුස්ලිම් ආගමේ මම දන්න තරමට එයාගේ ඉගැන්වීමක් තමයි මරණයට පස්සේ ස්වර්ගය උපදිනවා කියන එක. ඒකට ඉක්මනට යන්න ඕන නම් මරා ගන්න ඕන, පුච්චිලා මැරෙන්න ඕන. පිච්චිලා මැරෙන්න හොඳ නැහැ නේ. පිච්චිලා මැරෙන්න හොඳ නැහැ. වල දාන්න ඕන. ඔයගේ මත ගොඩක් තියෙනවා. ඒවා හෙන ආගමික සම්ප්‍රදායන් නිසා ගොඩ නැගෙනවා. ඒතකොට කෙසේ නමුත් මේ අජිතකේස කම්බල ගැන මම ඒකම උගන්නේ එහෙම ලියන දෙයක් නෑ පතෝල වගේ. හොඳත් නෑ ගුණත් නෑ මේ තියෙන ටික ඔහොමම කටපාඩම් කරන් හරි මතක තියන් හරි කියලා විභාගයක් අවදස්සට ලියපල්ලා. එච්චරයි. හැබැයි ඉගැන්වීම් ටික මතක තියාගන්න. අකිරේවාදී භෞතිකවාදී උච්ඡේදවාදී භෞතිකවාදී කියන එකේ තේරුම තමයි මරණයෙන් පස්සේ සියල්ල අවසන් වෙනවා කියන එක. සෝරි උච්ඡේදවාදී භෞතිකවාදී කියන්නේ පුද්ගලයා සතර මහා භූතයන්ගෙන් පමණක් හදුනේ කියන එක. තේරුණාද? මෙසේජ් එකක් දාන්න බං තේරුණාද නැද්ද කියලා? ඔයාලට මගේ පන්ති අවුලක් නැහැ නේ හොඳට යනවනේ මම කරන විදිය හොඳයිනේ. රෙකෝඩ් ඔක්කොම දෙනවා මම දුන්නේ නැති එක රෙකෝඩ් එකක් වත් නැහැ. හොඳයි ඉල්ලන්න පච ගන්න දාලා නැහැ රෙකෝඩ්. හැම එකකටම බලන්න පුළුවන් වෙන දාලා තියෙනවා. දවස් 3කින් කට් වුණා. ඒව මම දන්නේ මම දාලා තියෙනවා. බලාපු දවසේ ලියා ගන්න තිබ්බයි. පුතේ මේක හරියට මේ ඩබල් මට දැක්කම අතාරින් ලෝභකමට මම අතන්නේ මේක දැම්ම මොළුවට දැම්මම මතක හිටිනවා. දැන් මේ පොර කිව්වනේ සතර මහා භූතයන්ගෙන් පවණක් හැදුනයි කියලා. මොන පොරද? අජිතකේස කම්බල නැමැති පොර. පකුද කච්චායනත් එන ආතල්. ඒ ඩයල් එකේ ළඟම හිටිය කෙනෙක්. මේ වචන අල්ලගෙන කවදාද අපි පච කරයිද දන්නේ නැහැ නේ. ආම්දුර කතා කරන හැටි කියලා. කමන්නේ ඔබලට ඉගෙන ගන්නනේ. පකුද කච්චායන කියලා කියන්නේ පුතේ පුද්ගලයා නිත්‍ය පදාර්ථ 94යිනේ. 7ක් ඇතයි කියලා කියන්නේ. මෙයාගේ 4 මොකද්ද? සතර මහා භූතය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. බලන්න මෙයා එකතු කරලා තියෙන එක මේ ඔන්න 7ක්. පඨවි ගණන් කරන්න 1යි ආපෝ 2යි තේජෝ 3යි වායෝ 4යි. මේ 4 කවුද කියන්නේ? මේ 4ක එකතුවක් කියලා අජිතකේස කම්බලත් කිව්වා. හැබැයි මෙයා තව දෙකක් ඒකට එකතු කළා මොකද්ද? සෝරි ඔව් සුඛ දුක්ඛ ජීව. මොනවාද? 7ක් වෙන සුඛ කියලා එකක් එකතු කළා. මෙයා පුතේ ඒකට ඒ 4ට තව 7ක් වෙන එකද සුඛ දුක්ඛ ජීව කියලා 3ක් එකතු වුණා. අර 4ක් කියනවා පකුද කච්චනකෝ නෑ 4ක් නෙමෙයි. පුද්ගලයා කියන්නේ 7ක එකතුවක්. මොනවද 7? පඨවි ආපෝ තේජෝ වායෝ අපි දන්නවා. තව එකට සුඛ දුක්ඛ ජීව කියලා 3ක් එකතු කරා.
මෙයාගේ ගැනීමත් අකිරියවාදීමයි. ඊට පස්සේ භෞතිකවාදී කියලා කියන්නේ සප්ත පදාර්ථය පිළිගන්න. මෙයා පිළිගත්ත පුද්ගලයා කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සුඛ දුක්ඛ ජීව කියන හතක එකතුවක් කියලා පිළිගත්තා. ඒ නිසා අපි කියනවා භෞතිකවාදී කියලා. සප්ත පදාර්ථය පිළිගත්ත නිසා. ඊට පස්සේ පුතේ මෙයා ශාස්ත්‍රතවාදී නිත්‍ය ආත්මය පිළිගැනීම. ශාස්ත්‍රතවාදී කියන වචනේ තේරුම මතක තියාගන්න. නිත්‍ය ආත්මය පිළිගැනීම. ආත්මය කියලා කියන්නේ පුද්ගලයා මරුණට මම මරුණට මගේ ආත්මය ගමන් කරනවා. ඔයාලා හොල්මන් කියලා කියන්නේ අන්න මැරිච්ච සුමනසේන ඇවිල්ලා අපේ ඊගාව අන්න ඉන්න සුමනසේනයා. ඒ මොකද ආත්මය නේ සුමනසේනයා වල දාලා එක්ක පුච්චලා. හැබැයි ඌ කොහොමද ආයින්නේ? ආත්මය. මෙන්න මේ අකුතකච්ඡායනයක් කිව්වා පුද්ගලයා මරණයෙන් නැති වුණාට ආත්මය කියන එක සසර සැරිසරනවා කියලා කිව්වා. බුදුදහම මොකද්ද කිව්වේ? ආත්මයනේ විඥානයේ සැරිසරන. විඥානය කියලා කියන්නේ මොකද්ද? මතක ධාරාව. මතක ධාරාවේ තැම්පත් වෙන්නේ මොනවද? හොඳ නරක. නැත්තම් කුසල අකුසල. එහෙම නැත්තම් පින්පව්. බුදුදහම තුල කිව්වා මේ ආත්මය කියන එක සැරිසරන්නේ විඥානය කියලා එකක් සැරිසරන. ඒ කියන්නේ තමන් කළා වූ හොඳ නරක කියනවා භවයෙන් භවයට ගමන් කරනවා. අහලා ඉතින් අර බුදුහාමුදුරන්ගේ හිසේ එක කුමක් හදුනා කියලා. ඒකට හේතුව තමයි සසරේ මාළු ගොඩ දාලා මාළු අල්ලලා එක්කෙනෙක් ගොඩ දානකොට උන් අර පණ යන දඟලන විදිය බලාගෙන හිටියා කියලා විනෝද විදි. ඉතින් ඇයි ආත්මෙන් ආත්මෙට සැරිසරුවේ ආත්මය නෙවෙයි ආවේ භවයෙන් භවයට ආවේ විඥානය. තමන් කළාව අකුසලයන් වෙනවා. මෙයා කිව්ව නෑ එහෙම නෙමෙයි. මේ ආත්මෙම ගමන් කරන. ඒ කියන්නේ මම සුදම්ම හාමුදුරුවෝ නම් ලබන ආත්මේ සුදම්ම හාමුදුරුවෝමයි. තව ආත්ම 100කින් මම සුදම්ම හාමුදුරුවෝ. වෙන්නේ නෑ වෙනවද? මෙයා කිව්ව එහෙම වෙනවයි කියලා. බෞද්ධ ගැනීම වලට අනුව අවිපරණාමී නිට්ටය වූ කිසිම දෙයක් නැත. නෑ. අවිපරණාමී කියලා කියන්නේ විපරිණාමී කියලා වෙනස් වෙනවනේ. අවි කියන එක දැම්මම නොවෙනස් වෙනවා. බුදුදහම තුල කොහෙම වෙනස් වෙන්නේ නැති කිසිවක් නෑ. හැමදේම වෙනස් වෙනවා. හැබැයි මෙයා කෝව බහුදකච්ඡායනකෝ එහෙම වෙනස් වෙන්නේ නෑ කියලා. ලෝකේ සෑම දෙයක්ම හේතු ප්‍රත්‍ය සංකලනයෙන් හටගෙන ඇති බැවින් සප්ත පදාර්ථයේ දේට අයත් වන හේයින් ඒ වායදි ස්ථිර පැවැත්ම ලෝකේ හැමදේම පුතේ හැදලා තියෙන හේතු ප්‍රත්‍යයන්ගෙන් සප්ත පදාර්ථය කියලා 아무තු එකක් නෙමෙයි ඒකත් හැදලා තියෙන හේතු ප්‍රත්‍යයන්ගෙන්. ඉතින් ඒකත් නැති වෙලා යනවා කියලා බුදුදහම කිව්වා. තමා විසින් කරන ලබන සෑම සචේතන ක්‍රියාවකම වගකීම තමා සතුන බව පෙන්වා දෙන බුදු සමය වැරදි ක්‍රියාවලට පුද්ගලයා නොපෙළවමින් සමාජ සදාචාරය වර්ධනය කරගත යුතු ආකාරය දක්වයි. පකුදකච්ඡායනගේ දර්ශනය අකිරියවාදී බැවින් පුද්ගලයා දුරාචාරයට යොමු කරන ජන සමාජය තුළ නොයෙකුත් ගැටලු නිර්මාණය කරන ගැනීමක් ලෙස බුදුදහම දක්වයි. ඉතින් පුතේ පකුදකච්ඡායන කිව්වා මරුණට පස්සේ පඨවි ධාතුවට යනවා ආපෝ ධාතුවට එකතු වෙනවා තේජෝ ධාතුවට එකතු වෙනවා වායෝ ධාතුවම එකතු වෙනවා කියලා කිව්වා. ඒක ආත්මෙන් ආත්මයට සැරිසරනවා කියලා කිව්වා. බුදුදහම කිව්වා එහෙම ආත්ම සංකලනය කියලා එකක් නැහැ ලෝකේ. සප්ත පදාර්ථය කියලා දෙයක්වත් නැහැ. සප්ත පදාර්ථය කියලා කියන්නේ නැති වෙන දෙයක්. ඒකත් නැති වෙලා යනවා. ඒක හැදලා තියෙන හේතු ප්‍රත්‍යයන්ගෙන්. ඉතින් ලෝකේ තියෙන සියල්ල නැති යන ස්වභාවයෙන් යුක්තයි කියලා කියනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පුතේ පකුදකච්ඡායනගේ ඉගැන්වීම තියෙන්නේ. මම කියන්නේ ඒකයි. සත්‍යාතුරුන්ගේ ප්‍රශ්නයක් ඇහුවට මේ පාර කර්මයට හයි දන්න ලේසි කරනවා කියලා මේ අජිත කේස කම්බල ගැන පකුදකච්ඡායන ගැන අහන්නේ. හැබැයි එයාගේ අහන්න ඉඩ තියෙනවා මේ සප්ත පදාර්ථය නම් කරන්න. එහෙම නැත්නම් භෞතිකවාදයට අයත් අංග නම් කරන්න. මොනවද භෞතිකවාදයට අයත් අංග? පඨවි ආපෝ තේජෝ වායෝ. සප්ත පදාර්ථය මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. සුඛ දුක්ඛ ජීව. කවුද ඒක කිව්වේ? පකුදකච්ඡායන. ඔන්න ඒ වගේ චූටි දැන් මේවෙන් අහුලලා අහන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා තමයි ඒකත් ඉගන්නේ. අපිට ලබන සතියේ එකතු වෙලා තියෙනවා එහෙනම් සංජය බෙල්ලට්ටි පුත්ත සහ නිගණ්ඨනාත පුත්ත කියන සාස්ත්‍රවල දෙදෙනා බ්‍රාහ්මණ සංස්කෘතිය අනන්ත ලක්ෂණ ගැන කතා කරනවා. සෝස් මහ ජනපදත් මම ලබන සතිය කතා කරලා අවසන් කරනවා. පැහැදිලිද? ලබන සතිය කියන්නේ අපේ 4 වෙනි සතිය වෙද්දී පුතේ මම සෝස් මහ ජනපද වෙනකන් කතා කරලා අවසන් කරනවා. 5 වෙනි සතියේදී ಭಾರತೀಯ පාලකයෝ වාණිජකරණය හා නාගරීකරණය කෘෂිකර්මයේ වෙනදාම වෙනත් කර්මාන්ත ගාවට 5 වෙනි සතිය කතා කරනවා. නවරහදී බුදුගුණ ඔයාලට බලා ගන්න දෙන උගන්වන්නේ ඒක හරි ලේසි. හැබැයි ඒකේ මහා කරුණාව, මහා ප්‍රඥාව, ආදර්ශවත් නායකත්වයේ විශිෂ්ට සාත්‍ෘත්වයේ තාදී ගුණය, පත්මාකාර ජීවිතයේ නිදහස් චින්තනය, ආගමික සානශීලීත්වය ඒ ටික එක දවසක කතා කරනවා 7 වෙනි සතිය වගේ. අපි කරගෙන කරන්න පුළුවන්. ඔයාලට උපරිම තල්ලුවක් දෙනවා මම. බය වෙන්න එපා කවුරුත්. හැමෝම කොට දානවා. මං කියන විදිහට හැබැයි වැඩ කරන්න. මොකද නොකර නිදියෙන් ඉඳලා Zoom එකේ තොලුව කඩන් මේසෙ වැඩි කිව්වෝ කියන්නේ පහ හාමුදුරුවෝ දව් කළේ නැහැ කියන විදිහට. හරි. අද දවසේ පාඩම අද කතා කරපු ටික ගැන හැම එකම මොන හරි ඩවුට් මොන හරි ගැටලු තියෙනවනේ.
මම මේ කතා කරපේ කියන ඔයාලට මොනවා හරි සැක ගැටලු නොතේරුම් තැන් අපැහැදිලි තැන් විස්තර නොවුණු තැන් මොනවා හරි තියෙනවා නම් කියන්න. එහෙම නැත්නම් පැහැදිලි කියලා කියන්න.